අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දුවේ පුතේ. අපේ දුවල පුතාලා එකතු වෙලා ඉන්නේ DP Education දහම් පාසලේ දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය බුද්ධ චරිතයේ විෂය ආරම්භය සමග. බුද්ධ චරිතය විෂය දුවේ පුතේ අපි කුඩා කාලේ ඉඳලා ඉගෙන ගන්න චරිත කතා අතර ලෝකේ විශිෂ්ටතම ශාස්ත්‍රුන් වහන්සේ විදියට අප විශ්වාස කරන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ චරිතය අධ්‍යයනය කරන විෂය. බුද්ධ චරිතයේ විෂය ඊටාම පහසු විෂයක්. අපේ දුවල පුතාලා බුදුරජාණන් වහන්සේගේ චරිතය අධ්‍යයනය කිරීම තුළින් ඒ චරිතයේ විශිෂ්ට ලක්ෂණ, මානුෂීය ගුණධර්ම, බුදුරජාණන් වහන්සේ බුද්ධ ලෙස හඳුන්වන්නේ ඇයි කියන කාරණය, උන්වහන්සේ පහළ වූ ಭಾರತೀಯ සමාජය ආදී කාරණා පිළිබඳව අධ්‍යයනයක් ලබා ගන්න පුළුවන්. අපේ දුවල පුතාලා දහම් පාසලේ එක ශ්‍රේණියේ ඉඳලා 10 වන ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නකොට සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ සිට බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය දක්වා චරිත කතාව විටින් විට යම් පමණකින් අධ්‍යයනය කරලා තිබේ. ඒ චරිත කතාව පිළිබඳව අපේ දරුවෝ ඉගෙන ගැනීම තුළින් අපේ දුවල පුතාලාගේ චරිතයක් ඒ බුද්ධ චරිතය ආශ්‍රයෙන් ඒ බුද්ධ චරිතයේ මහා ගුණ තමන්ගේ ජීවිතයට එක්කාසු කර ගැනීමෙන් ජීවිතය සාර්ථකව ගොඩනගා ගන්න අවශ්‍ය කරන පණිවිඩය ඒ තුලින් ලැබෙනවා. අපි DP Education දහම් පාසල හැටියට අපේ දුවල පුතාලාගෙන් විශේෂයෙන්ම අවසාන ශ්‍රේණිය දරුවෝ හැටියට රජයේ ප්‍රධාන විභාගයක් වන දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සාර්ථකව ජයග්‍රහණය කරනවා මෙන්ම අපේ දුවල පුතාලාගේ ජීවිත මනා පෞරුෂයකින් හෙබි චරිතායනයකින් ගොඩනැගෙන චරිත බවට පත් කරන්න මේ බුද්ධ චරිතය විෂය තුලින් ලැබෙන ආලෝකය ඉමහත්. ඒ ආලෝකය ලබා ගන්න උපකාරයක් අපේ දුවල පුතාලාට මේ බුද්ධ චරිතයේ පාඩම අධ්‍යයනය තුලින් ජීවිතයට එකතු කරගන්න හැකියාව ලැබෙනවා. බුද්ධ චරිතයේ විෂය දුවේ පුතේ ප්‍රධාන වශයෙන් අපි ආරම්භ කරන්නේ ಭಾರತೀಯ සමාජ පසුබිම පිළිබඳව අධ්‍යයනයක නිරත වෙලා. අපේ දුවල පුතාලා දහම් පාසලේ මීට පෙර මේ සම්බන්ධව කාරණා අධ්‍යයනය නොකරා තිබෙන්න පුළුවන්. මොකද මීට පෙර බුද්ධ චරිතය පාඩම් වලදී අපි බුද්ධ චරිතයේ විදිහට අධ්‍යයනය කළේ විශේෂයෙන්ම සිද්ධාර්ථ කුමාර උප්පත්තියේ සිට ඒ චරිත කතාව ආශ්‍රයෙන් තිබෙන විස්තර කතන. හැබැයි දුවේ පුතේ අපි අවසාන ශ්‍රේණියේදී ඊට වඩා ටිකක් ඉහළ මට්ටමකින් මේ පිළිබඳව අධ්‍යයනයක් කරනවා. එහිදී දුවේ පුතේ ඓතිහාසික පුද්ගලයෙක් විදිහට මේ ලෝකේ පහළ වූ බුදුරජාණන් වහන්සේගේ චරිතය ඓතිහාසික මිනිසෙක් විදිහට මේ ලෝකයේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සැබෑ ලෙසම ජීවත් වූ අපවැනි මිනිසෙයින් අතර මනුෂ්‍ය ගුණධර්ම වලින් පරිපූර්ණව එහෙත් මිනිසුන් අභිභවා කටයුතු කරපු කෙලෙස් ගිනි මුළු මුනින්ම නිවා දමපු ඒ බුදුරජාණන් වහන්සේගේ චරිතය අධ්‍යයනයේදී ඒ ಭಾರತೀಯ පසුබිමක් අපි අධ්‍යයනය කරනවා. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ಭಾರತೀය පසුබිම සමාජය, ආර්ථිකය, ආගමික සාමයික සංස්ථා ආදිය පිළිබඳවත් එහිදී අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ මක් නිසාදයක්
බුද්ධ චරිතය හුදු කේවලව සාකච්ඡා කිරීමට වඩා ඒ චරිතය ගොඩනැගුණු සමාජ පසුබිම බුදුරජාණන් වහන්සේගේ චින්තනයට, ඒ දර්ශනයට, ඒ ජීවන සැකැස්මට කොයි ආකාරයේ බලපෑමක් එල්ල වූවාද යන්න පිළිබඳව අපට ඒ තුලින් අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි බුද්ධ චරිතයේ විෂය අධ්‍යයනයේ මේ ලෝකයේ සැබෑ ලෙස ජීවත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතයත්, ඒ චරිතය ගොඩනැගීමට උපස්තම්භක වූ ಭಾರತೀಯ සමාජය කෙබඳුදැයි අධ්‍යයනය කරමු. ඒ කරුණ වලින් අපේ ජීවිතයටත් වටිනා සදුපදේශයන් එක් කරගෙන එමගින් අපේ ජීවිතත් සාර්ථක කර ගැනීම මේ විෂයේ එක් බලාපොරොත්තුවක්. එහෙමනම් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිම. ඒ සමාජය කොයි ආකාරයටද ගොඩනැගුණේ කියන එක පිළිබඳ. හොඳයි. සමාජය පිළිබඳ බ්‍රාහ්මණ විග්‍රහය. සමාජය පිළිබඳව බමුණන්ගේ මතවාදය. බ්‍රාහ්මණ මතය. සමාජය පිළිබඳ බ්‍රාහ්මණ විග්‍රහය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. ඒට හේතුව කුමක්ද? මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ දුවේ පුතේ අපේ දුවල පුතාලා දන්නවා ප්‍රධානම වශයෙන් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ಭಾರತයේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ಭಾರತයේ පහළවන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පහළවන සමාජය බ්‍රාහ්මණ චින්තනය මතයි ගොඩනැගිලා තිබුණා. මේ චින්තනයේ හැඩ ගැහෙන්නේ ಭಾರತයට ආර්ය සංක්‍රමණ ඇතුළත් වීම සමග. ආර්ය සංක්‍රමණ. ආර්ය සංක්‍රමණ කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේට පෙර, සාමාන්‍යයෙන් ඊට සියවස් ගණනාවකට පෙර ඉන්දියාවට ඇතුල් වෙනවා මධ්‍ය ආසියාවේ ඉහළ රුසියාවට පහළින් ස්ටෙප් කියන තෘණ භූමිවල වාසය කරපු ආර්යයන්. මේ අය ඇතුළත් වෙනකොට ඉන්දියාවේ තිබුණා ප්‍රධාන ශිෂ්ටාචාරය. එය අපි හඳුන්වන්නේ දුවේ පුතේ ඉන්දු නිම්න ශිෂ්ටාචාර. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. මේක සමහර අවස්ථාවල අපි හඳුන්වනවා විශේෂයෙන්ම හරප්පා ශිෂ්ටාචාරයේ විදිහටත් මොහන්දජාරෝ ශිෂ්ටාචාරයේ විදිහට. මොහන්දජාරෝ හරප්පා කියන ප්‍රධාන නගර දෙක පුරා විද්‍යාත්මක වශයෙන් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පිළිබඳ සාධක හමු වන තැන් දෙක. පුරා විද්‍යාත්මක වශයෙන්. ඒතර දුවේ පුතේ ඉන්දියාවට පැමිණෙන ආර්ය ජනතාව ඒ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සංස්කෘතියත් එක්කහසු කරගනිමින් තමන්ගේ ආර්ය සංස්කෘතියත් ඊට අනුබද්ධ කරගෙන ඒ හරහා විශේෂයෙන්ම ඉන්දියාවේ පංජාබ් මුල් කාලේ නම් සප්ත සින්දු කියලා අපි හැඳින්නුවේ ඒ පංජාබ් සප්ත සින්දු ප්‍රදේශවල තමන්ගේ ජනාවාස ගොඩනගා ගන්න. ඒ ජනාවාස කාලයකට පසුව ඒ පෞර්ය රාජ්‍ය විශාල වශයෙන් 12 මහා ජනපද විදිහට ගොඩ නැගෙනවා.
ප්‍රධාන ජනපද 16ක්. විශාල ජනපද ගණනාවක් තිබුණා. පෞර රාජ්‍ය, කුඩා රාජ්‍ය. ඒවා එකතු වෙලා ප්‍රධාන රාජ්‍ය සීමා වෙනවා 16කට. ඒතර දුවේ පුතේ මේ ඉන්දියාවට ආපු ආර්ය ජනතාව ඒ ආර්ය සංස්කෘතිය සහ තමන්ගේ ඉන්දුනිම්න සංස්කෘතිය කියන මේ සංස්කෘතිකාංග දෙකම එක රාශී වෙලා ඒ සංස්කෘතිය ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණ ආගමේ විශේෂයෙන්ම බ්‍රාහ්මණ නිර්මාණවාදී චින්තනයත් එක්ක ගොඩ නැගෙනවා. අන්න ඒ අනුවයි මෙහිදී ප්‍රධාන වශයෙන්ම බ්‍රාහ්මණ වාදය මේ ඉන්දීය සමාජයට බලපාන්නේ. ඒ අනුව අපිට පෙනී යනවා ඉපැරණි ಭಾರತೀಯ සමාජ සංස්ථා බ්‍රාහ්මණ චින්තනයට අනුරූපව සැකසී තිබුණි. බ්‍රාහ්මණ චින්තනය සැකසී ඇත්තේ ඈත අතීතයට සම්බන්ධ වන වේද අවස්ථාවේ සිටය. ඉන්දියාවේ දුවේ පුතේ ආරම්භක අවස්ථාව අපි හඳුනන වේද අවස්ථාව. වේද කියලා කියන්නේ විශේෂයෙන්ම දුවේ පුතේ අපි මේ හොඳින් පැහැදිලිව තේරුම් ගන්න ඕන ಭಾರತයේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට බ්‍රාහ්මණ කියන කොට්ටාසේ ප්‍රබල වෙලා හිටියා. අපි සරලව කිව්වොත් බමුණන් කියලා කියන්නේ නේද? එතකොට මේ බමුණන් කියන අය ටිකක් ප්‍රබල මට්ටමේ හිටියේ. එතකොට ඒ අය තමන්ගේ ඒ ආගමික ඉගැන්වීම් තිබුණේ මේ වේදවල. ඒවා අපි හැඳින්වුවා ප්‍රධාන වශයෙන් චතුර්වේද. මුල් කාලෙම 4ක් තිබුණේ නැහැ, තිබුණේ 3යි. ඒ කියන්නේ ගොඩක් ත්‍රිපිටකයේ සූත්‍රවල තියෙන ත්‍රිවේදයේ පාරප්‍රාප්ත බමුණු. කියන්නේ 3 වේදයක්. වේද 3ක්. ඒ වේද කියන වචනය තමයි දුවේ පුතේ වේද ඉක තමයි ඔය ගොඩක් තැන්වල යෙදෙන්නේ වේද ඉක කියන තද්දිත ප්‍රත්‍ය ආවහම කොහොමද දුවේ පුතේ හැදෙන්නේ? වෛදික නේද? වෛදික. ඔන්න ඔහොම ওই වචනේ දැකලා ඇතින අපේ දුවල පුතාලා. වෛදික සමාජය කියලා කියන. ඔන්න වෛදික කියන. වේද ඉක. ඉක කියන තද්දිත ප්‍රත්‍ය ආවහම දුවේ පුතේ ආදි ස්වරය. කියන්නේ මුලින් තියෙන ස්වරය ඒ කියන ස්වරය වෘද්ධි වෙනවා. ඒක අයි බවට පත් වෙනවා. ඒක වෛදික වෙනවා. එතකොට වේද යුගය. වේද යුගය කියලා කියන්නේ වේදය, චතුර්වේදය, නැත්නම් වෛදික යුගය. චතුර්වේදයේ පැවතුණු කාලය. ඒක බ්‍රාහ්මණයන්ගේ ඒ තමන්ගේ ආගමික බ්‍රාහ්මණ චින්තනය. අපි කියන බ්‍රාහ්මණ චින්තාවලිය කියලා. ඒ බ්‍රාහ්මණ චින්තනය ගැබ්ව තිබුණේ ප්‍රධාන වශයෙන්ම වේද ග්‍රන්ථවල. ඒ වගේම තවත් තිබුණ ග්‍රන්ථ කාණ්ඩ ගණනාවක්. ඒ ප්‍රධාන වශයෙන් සංහිතා, බ්‍රාහ්මණ, අරණ්‍යක, උපනිෂද්. ඔන්න ඔය විදිහට කාණ්ඩ 4. බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් ඇතුළත් කාණ්ඩ 4. හරියට ගත්තොත් අපේ තිබෙනවනේ ත්‍රිපිටකය, ත්‍රිපිටක පාළිය, අට කතා පාළිය, ටීකා පාළිය, ප්‍රකරණ පාළිය අන්න එහෙම තියෙනවා. ඒ වගේ මේගොල්ලන්ගේ තිබුණ සංහිතා, බ්‍රාහ්මණ, අරණ්‍යක, උපනිෂද්. එතකොට දුවේ පුතේ මේ සංහිතා කියලා කියන්නේ වේද ග්‍රන්ථ. එතකොට මේ වේද ග්‍රන්ථ ප්‍රධාන වශයෙන්ම 4යි. ඒකට අපි කියනවා චතුර්වේදය. නේද? චතුර්වේදය මොනවද? ඍග්වේදය, යජුර් වේදය, සාම වේදය,
අථර්ව වේදය. පස්සේ කාලේ තමයි දුවේ පොලේ අථර්ව වේදය කියන ගොඩ නැගෙන්නේ. මුලින්ම තිබුණේ ඍග් සාම ඍග් යජුර් සාම කියන වේදත්‍රය. ඒකට තමයි ත්‍රිවේදය කියන්නේ. ඍග් යජුර් සාම. අථර්ව වේදය පස්සේ කාලේ එකතු වෙන්නේ. එතකොට එතන වේද හතරයි. චතුර්වේදය. ත්‍රිවේදය. ඒක වේද ග්‍රන්ථ තමයි පැරණි. ඒ වේද ග්‍රන්ථවල තියෙන කාරණා විස්තර කරමින් සහ ඒවා පැහැදිලි කරමින් ගොඩනැගෙන යුගය තමයි බ්‍රාහ්මණ ග්‍රන්ථ. මේ බ්‍රාහ්මණ ග්‍රන්ථ යුගයේදී තමයි ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණාගමේ දැඩි ප්‍රතිපත්ති විග්‍රහ වෙන කාලය. බ්‍රාහ්මණ ග්‍රන්ථ. මේ බ්‍රාහ්මණ ග්‍රන්ථ වල තමයි ස්ත්‍රිය පිළිබඳ අදහස ඒ සාම්ප්‍රදායික දෘෂ්ටිය ගොඩනගන්නේ. ප්‍රධාන වශයෙන්ම දුවේ පුතේ මේ බ්‍රාහ්මණ ග්‍රන්ථ පවතින යුගයට තමයි අපි කියන්නේ පශ්චාත් වෛදික යුගය කියලා. මේක වෛදික යුගය සංහිතා ඍග් යජුර් සාම අථර්ව කියන වේද හතර පවතින යුගය ඍග් වෛදික යුගය කියලා හඳුන්වනවා. බ්‍රාහ්මණ ග්‍රන්ථ වල ඉඳලා පහළට තියෙන යුග අපි හඳුන්වනවා පශ්චාත් වෛදික යුග. පශ්චාත් වෛදික යුග. එතන මේ යුග දෙක අතර වෙනස්කම් අඳුර ගන්න පුළුවන්. ඍග් වෛදික යුගය මේ කාලේ අපි හඳුනන ඍග් වෛදික යුගය. ඍග් වෛදික යුගය මේක පශ්චාත් වෛදික යුගය. එතකොට මේ ඍග් වෛදික යුගය මේ චතුර්වේදයේ පැවතුණු යුගය. එතකොට මෙන්න මේ ඍග් වෛදික යුගය සංහිතා ග්‍රන්ථ පැවතුණු කාලය වෙනස්. එය පශ්චාත් වෛදිකයකට වඩා. අපි ඒ දෙකෙන් ඉගෙන ගමු. එතකොට ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕන දුවේ පුතේ මේ බ්‍රාහ්මණයන්ගේ අදහස් ඉගැන්වීම් පැවතුනේ මෙන්න මේ සිද්ධාන්ත නැත්නම් මෙන්න මේ ග්‍රන්ථ කාණ්ඩ හතර මුල් කරගෙන. මොනවද? සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද්. ආරණ්‍යක ග්‍රන්ථ ඒවා වෙනස්ව පසුබිමක් ගෘහස්ත ප්‍රජාවෙන් ගෘහස්ත පිළිවෙත් වලින් වෙන් වෙලා කැලය ආශ්‍රිත ධානය මුල් කරගත් සම්ප්‍රදායකට මුල් තැන දීපු අවස්ථාව. උපනිෂද් යුගය හරි වැදගත්. මේ උපනිෂද් යුගයේ උපනිෂද් මුනිවරු කියලා අපි හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේත් පහළ වෙන්නේ මේ උපනිෂද් යුගය තුල. උපනිෂද් චින්තනයේ පැවතුණු යුගය. එය මේ යුග තුනටම වඩා දියුණු අවස්ථාවක් විදිහට උපනිෂද් හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් උපනිෂද් ග්‍රන්ථ 108ක් අපිට හඳුනා ගන්න පුළුවන් අද වෙනකොට ಭಾರತයේ මේ සංස්කෘත භාෂාවෙන් තිබෙන්නේ. ඊශ කේන කට මුණ්ඩක ආදී විදිහට උපනිෂද් ග්‍රන්ථ 108ක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ උපනිෂද් චින්තනයත් ඊටාම වැදගත්. මෙන්න මේ හතර අපි දුවලා පුතාලා මතක තියාගන්න ඕන. සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද්. ඒත් එක්කම දුවේ පුතේ මෙන්න මේ වගේ ඉගැන්වීම් සමුදායකින් යුක්ත කාල පරාසයක් තමයි ඉපැරණි ಭಾರತೀಯ සමාජය කියලා කියන්නේ. එතකොට මේ සමාජ සංස්ථාවල චින්තනය බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව තමයි සැකසී තිබුණේ. ඒක ඈත අතීතයේ සම්බන්ධ වන වේද අවස්ථාවේ සිට ක්‍රියාත්මක. වේද අවස්ථාව කියන්නේ මොකද්ද දුවේ පුතේ? මෙන්න මේ අවස්ථාව. මුලින්ම තිබුණු අවස්ථාව මේ සංහිතා ග්‍රන්ථ තිබුණු, වේද ග්‍රන්ථ තිබුණු, චතුර්වේදයේ තිබුණු ඍග් වෛදික යුගය. ඒක තමයි වේද අවස්ථාව කියලා කියන්නේ. ඊළඟට තමයි බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද් ආදී වෙනත් ග්‍රන්ථ කාණ්ඩ ගොඩ නැගෙන්නේ. ඒ පැහැදිලි ඇත අපේ දුවල පුතාලට. ඒතර දුවේ පුතේ බලන්න. වේද සමාජයේ සැකැස්ම ඊශ්වර නිර්මාණවාදී. උන වේදයේ ප්‍රධාන වශයෙන් දුවේ පුතේ කතා කරන්නේ දේව නිර්මාණවාදයක් පිළිබඳ. ඒ කියන්නේ දුවේ පුතේ මුල් කාලේ ගොඩක් දෙවිවරු හිටියා. බහුදේවවාදයක් තිබුණේ. ඒ බහුදේවවාදය ඒකදේවවාදයක් දක්වා
ලඝු වෙනවා. බහුදේවවාදයේදී ගොඩක් දෙවිවරු එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දෙවිවරු ගොඩක්. හැබැයි පස්සේ කාලේ මේ දෙවිවරු එකිනෙකා එක් වෙලා එක් දෙවියෙක් ඒක දේවවාදයක් දක්වා සංවර්ධනය වෙනවා. දැන් ලෝකයේ දුවේ පුතේ ඒක දේවවාදී ආගම් තියෙනවා බහුදේවවාදී ආගම්. ඒත් එකම දේවවාදී ආගම් තියෙනවා අදේවවාදී ආගම්. දේවවාදී ආගම් ඒක දේවවාදී ආගම් බහුදේවවාදී ආගම් විදිහට පාරයි. ඒක දේවවාදී ආගම් විදිහට කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගම්, ඉස්ලාම් දහම ආදී ආගම් සම්ප්‍රදායන් හඳුන්වන්න පුළුවන්. බහුදේවවාදයක් විදිහට හින්දු සමය වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මේ ඒකදේවවාදය, බහුදේවවාදය ආදී මෙන්න මේ දේවවාදී චින්තන මත තමයි මේ ගොඩනැගිලා තිබෙන්නේ. ඒතර වේද සමාජයේ සැකැස්ම ප්‍රධාන වශයෙන්ම ඊශ්වර නිර්මාණ වාදය මත පදනම් වුණා. ඒ අය ඉගැන්නුවා මේ දේවවාදී ආගම් වල අපේ දුවල පුතාලා දන්නවා හොඳ ආකාරවම දෙවියන් විසින් මේ ලෝකය මැව්වා කියන අදහස. මේ ලෝකයේ මැව්වේ කවුද? දෙවියන්. අන්නේ දෙවියා හැඳින්වුවා ඊශ්වර. නැත්තම් මේකට මහා බ්‍රහ්ම කියලාත් කිව්වා. බ්‍රහ්ම දෙවියෝ. මේ දෙවියට තිබුණා ත්‍රිමූර්තියක්. ත්‍රිමූර්තියක්. අවස්ථා තුනක්. බ්‍රහ්මන, විෂ්ණු, ඊශ්වර කියලා. එකම දෙවියන්ගේ අවස්ථා තුනක්. බ්‍රහ්ම දෙවියෝ ලෝකය මැව්වා කියන විශ්වාසය තිබුණා. මේ විශ්වාස විතරයි. ලෝකය මැව්වා. මැවුම්කාර දෙවිය. එතකොට ඒ දෙවියන් විසින් මැවූ ලෝකය පවත්වාගෙන යන්නේ විෂ්ණු කියන දෙවියන්. අපේ බෞද්ධ සමාජයේ ලෝකපාලක දෙවියන් විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ විෂ්ණු දෙවියන් නේද? බෞද්ධ සංස්කෘතියත් එක්ක සිංහල බෞද්ධ ක්‍රමයට විෂ්ණු දෙවියෝ සම්බන්ධයි. එතකොට විෂ්ණු ඒත් එක්කම ඒ ලෝකය විනාශ කරන්නේ ඊශ්වර. ඊශ්වර දෙවියන් විසින් ලෝකය එතුමාගේ තුන්වෙනි හැම් බලලා. ඊශ්වර දෙවියන්ට කියන පර්යාය පදයක්නේ. අන්‍යාර්ථ සමාසවල තියෙනවා ඊශ්වර දෙවියන්ට පර්යාය පදයක් නේද? මොකද්ද? තිනෙත් කියලා කියනවනේ. තිනෙත් කියලා කියන. තිනෙත්. නෙත් කියන්නේ ඇස්. ඇස් තුනක් නේද තිනෙත්? තුන්වෙනි ඇහැ තියෙන නළලි. මෙන්න මේ ඇහෙන් බැලුවාම ලෝකේ ගිනි ගන්නවා කියන විග්‍රහය තියෙනවා. ඒතර දේව පුරාණවල, දේව පුරාණ ග්‍රන්ථවල මේ පිළිබඳ සඳහන් තිබෙනවා. ඒතර දුවේ පුතේ ප්‍රධාන වශයෙන්ම අපි ඉගෙන ගන්න ඕන වේද සමාජයේ සැකැස්ම ඊශ්වර නිර්මාණ වාදය මුල් කරගෙන ගොඩනැගුණා. ඒතකොට ඊශ්වර කියන දෙවියන් විසින් ලෝකය මැව්වා. ගොඩක් දේවවාදී ආගම්වල දුවේ පුතේ ලෝකය දෙවියන් විසින් මවන ලද්දකි කියන අදහස ඒ අය අරගෙන තිබෙනවා. ඒතකොට ලෝකය දෙවියන්ගේ නිර්මිතයක් කියන අදහස. ඒ අදහස කොතරම් වැදගත් වෙනවාද කියන එක පිළිබඳව ගැටලු තිබුණත් ප්‍රධාන වශයෙන්ම බුදුදහම හේතුඵලවාදී ආගමක්. හේතුවට අනුව ඵලය ඇති වෙන්නේ. මේ ලෝකේ කිසිම දෙයක් ඉබේ ඇති වෙන්නේ නැහැ. දෙවියන්ගේ කැමැත්තට ඇති වෙන්නේ නැහැ. බුදුදහම ප්‍රධාන වශයෙන්ම මේ ඊශ්වර නිර්මාණවාදී චින්තනය දුවේ පුතේ ප්‍රතික්ෂේප කරනවා. මොකද දෙවියන්ට ලෝකය මැවිය නොහැක. ලෝකය හේතුඵල සම්බන්ධයක් මත ගොඩනැගුණක් කියන විද්‍යාත්මක ආස්ථානයේ තමයි බුදුදහම පවතින්නේ. ඒතර වේද සමාජයේ සැකැස්ම ඊශ්වර නිර්මාණවාදී ඉගැන්වීමක් මත තමයි පදනම් වුණේ. ලෝකය දෙවියන් විසින් මැව්වා. ඒ අනුව බ්‍රහ්මන දෙවියෝ ලෝකෙ මැව්වා කියන අදහස. ලෝකය දෙවියන්ගේ කැමැත්ත මත සිදු වුණා. ඒතර ලෝකයේ සත්තු, ගහකොළ, සතා සිව්පාව, ඇලදොල, ගංගා, දියැලි, මහ පොළොව ආදී දේවල් දෙවියන්ගේ කැමැත්ත මත ගොඩනැගුණු. දෙවියන් විසින් පූර්ව නිශ්චිත නිගමනවලට අනුව පවතින දෙයක් විදිහටයි හැඳින්වුවේ.
ඒ අනුව පුද්ගලයා මිනිසා කියන සත්වයාත් දෙවියන්ගේ නිර්මිතයක්, දෙවියන් තුලින් ආපු කෙනෙක්. ඒතර දෙවියන් විසින් ඒ ආපු පුද්ගලයාට ආත්මයක් තියෙනවා කියන ආත්මවාදී චින්තනය මේකත් එක ගොඩනැගුවා. ආත්මවාදී. ආත්මවාදී චින්තනයක් ගොඩනැගුවා. ඒතර ආත්මවාදී චින්තනයත් එක්ක එයාගේ විග්‍රහය විදිහට තිබුණේ යාගය තුලින්. යාගයෙන් දෙවියන් සතුටටපත් කරලා නැවත දෙවියන් හා එක්වීම තමයි මේ ආත්මයට ලැබෙන සැනසීම. එහෙනම් දෙවියන් තුලින් ආපු ඒ ආත්මය නැවත දෙවියන් ළඟටම යා යුතුයි. එහෙනම් දෙවියන් ළඟට ගෙන යාමට කළ හැකි අර්ථමය සංස්කාරය, අර්ථමය ක්‍රියාවලිය යාගය විදිහටයි මේ සමාජය ඉගැන්වෙන්නේ. ඒතර යාගය තුලින් දෙවියන් ළඟට යනවා. ඒක අපි කිව්වා බ්‍රහ්ම සාවිතාව. බ්‍රහ්ම සාවිතාව. මහා බ්‍රහ්මයා සමග නැවත එකතු වී. මෙන්න මේ අදහස. ඒතකොට ඊශ්වර නිර්මාණවාදී ගැන්වීම තමයි තිබුණේ. ඒ ප්‍රධාන වශයෙන්ම ආත්මවාදී චින්තනය මත ගොඩනැගුණු ඉගැන්වීමක් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන අවදිය වන විට ಭಾರತයේ ක්‍රියාත්මක වූයේ බ්‍රාහ්මණ චින්තනය හා සංස්කෘතිය ගුරු කොටගත් සමාජ සැලැස්ම. බුදුහාමුදුරුව පහළ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ඒ 6 වන සියවස වෙනකොට ಭಾರತයේ ක්‍රියාත්මක වුණේ බ්‍රාහ්මණ චින්තනය හා සංස්කෘතිය. ඍග්වේදය, යජුර්වේදය, සාම, අථර්ව ආදී වේද ග්‍රන්ථ තුලින් ගොඩනැගූ බ්‍රාහ්මණ චින්තනය. මුල් කාලේ දුවේ පුතේ මිනිස්සු මනස තුලින් තමයි මේ දේවාදී අදහස ගොඩනගා ගත්තේ. ප්‍රාථමික ජන සමාජවල මිනිස්සුන්ට දුවේ පුතේ ඕනම රටක මේ ස්වභාවික යම් සංසිද්ධි විද්‍යාත්මකව පැහැදිලි කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එදිනෙදා ජන ජීවිතයේදී මේ අය ආහාර සපයා ගැනීම, දඩයම වගේ කාරණාවලදී පරිසරය මේ අයට විශේෂයෙන් බලපෑවා. සූර්යා මස්තක ප්‍රාප්ත වීම, ඉර මුදුන් වීම, ඉර පෑයීම මේ අයගේ දඩයම් ජීවිතයට වැදගත් වුණා. සතුන් සොයාගෙන ගොස් දඩයම් කරන්න සූර්යා පහළ විය යුතුයි. එළිය වැටෙන්නේ සූර්යාගේ පැමිණීමෙන් කියන අදහස මේ අයට තිබුණා. රාත්‍රියේදී 15වක දිනයට పూర్ව චන්ද්‍රයාගේ ආලෝකයක්, ඒ ආලෝකය ලබා දෙන චන්ද්‍රයාත් මේ අයට පැහැදිලි කරගන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා මේ අය ඉර සඳ දේවත් පිහිලා සැලකුවා. ඒත් එක්කම වර්ෂාව වැදගත් වුණා. වැස්ස වැඩියෙන් ලැබුණොත් එය අනර්ථය පිණිස හේතු වෙනවා. වැස්ස අඩුවෙන් ලැබුණත් එයත් අනර්ථය පිණිස හේතු වෙනවා. එහෙනම් වැස්ස සමව අවශ්‍ය පරිදි ඒ ජන ජීවිතයට වැදගත් වුණා. ප්‍රධාන වශයෙන් මේ අය එඬේර ජීවිතයෙන් කෘෂි ජීවිතයට නැඹුරු වීමත් එක්ක තමන්ගේ වගාව නිසි ලෙස පවත්වාගෙන යන්න නම් ප්‍රධාන වශයෙන්ම මේ වැස්ස කියන කාරණේ ජන ජීවිතේ වැදගත් වුණා. එහෙනම් වැස්ස මනවින් ලබා ගන්න ඒ වැස්ස පාලනය කරන කෙනෙක් ඉන්නවා කියන චින්තනය මේ අය තුළ හැදුණා. ඒ අනුව වැසි දෙවියන් වරුණ විදියට හැඳින්වුවා. වරුණ නේද? වැස්ස සම්බන්ධව ඉන්න දෙවියන් වරුණ කියලා හැඳින්වුවා. වරුණ වරුණස්ස දේවරාජස්ස කියලා අපි විශේෂයෙන්ම නේද අපේ පිරිත් පොතේ තියෙන වරුණ වැස්සට වරුණ. ඒත් එක්කම දුවේ පුතී ගින්න මානව ශිෂ්ටාචාරයේ ඉතාම වැදගත් සම්දිස්ථානයක් තමයි මානවය ගින්දර සොයා ගැනීම. ඒතර ගින්දර ආහාර පිස ගන්න, සතුන්ගෙන් ආරක්ෂා වෙන්න කැලේ ඉන්නකොට ගින්දර ඕන වුණා. ඉතින් ගින්න අග්නි දෙවියන් විදිහට සැලකුවා. අග්නි ගිනි දෙවියන්. සූර්ය දෙවියන් විදිහට හිරු හැඳින්වුවා.
චන්ද්‍ර දෙවියන් විදියට සඳු. අපි දන්නවා ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳු හිරු පිළිබඳ සඳහන් තිබෙන. අපි දන්නවා ඡන්ද පරිත්ත, සූර්ය පරිත්ත. අන්නේ සූත්‍රවලදී මේ ಭಾರತೀಯ සමාජයේ තිබුණු මේ දේවවාදී අදහස් ඒ තුලටත් බලපෑම් එල්ල කරලා තිබෙනවා. කොහොම වුණත් වරුණ, අග්නි ආදී මෙන්න මේ විදිහට ස්වභාව ධර්මයේ සංසිද්ධි විවරණය කරන්න, ඒවට දේවත්වයක් ආරෝපණය කරන්න, එය දෙවියෙක් විදිහට සලකන්න මේ අයට හේතු වුණා. ඒ මොකද තමන්ගේ ජන ජීවිතේ යහපත්ව පවත්වාගෙන යන්න මේ ස්වභාව දහම් වැදගත් වුණා. නිසි කාලට වැසීම අපි අද වුණත් නේද? දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතුච තීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. නිසි කාලට වැසි ලැබීම යහපතක් විදියට සැලකුවා. එහෙනම් පුරාතන සමාජයේ තුලත් නිසි කාලට වැස්ස ඒ ජන ජීවිතයේ පැවැත්මට, අභිවෘද්ධියට, සෞභාග්‍යයට වැදගත් වූ දෙයක් විදියටයි සැලකුවා. ඒ අනුව මිනිසා තමන්ගේ ඒ ස්වභාව දහම, තමන්ගේ වටපිටාව, පරිසරය, ඒ පරිසරයේ ස්වභාවික සංසිද්ධි දෙවියන් විදිහට සැලකුවා. අකුණු ගැසීම, ගෙරවීම, වැස්ස ලැබීම, ඒ වගේම ගලන ගංගාව. ඉන්දු නිම්න යුගයේ ඉඳලම ගඟ මහා වැසිත් එක්ක පිටාර ගැලුවොත් තමන්ගේ වගාබිම් ජලයෙන් යට වෙනවා. ඒ ජලයෙන් යටවීම වළක්වන්න නම් ගඟ දෙවියෙක් විදියට සලකලා ඒ ගඟට වැඳුම් පිදුම් කළා. බාරහාර වුණා. බලිබිලි පූජා පැවැත්තුවා. ඒ දෙවියන් සතුටු කළා. දෙවියන්ට යමක් යවන්න පුළුවන් නම් ඒ ලබා දී හැක්කේ අග්නි දෙවියන් මාර්ගයෙන් කියන විශ්වාසය තිබුණා. ඒ නිසා දෙවියන්ට යමක් ලැබීමට සලස්වන මාර්ගයේ විදිහට ගින්න සැලකුවා. ගින්නට ඒ යාගයට අවශ්‍ය කරන ද්‍රව්‍ය දැම්ම. ඒතර ගින්න ප්‍රධාන වුණා. මෙන්න මේ වගේ ආගමික සංකල්ප ගණනාවක් ගොඩනැගූ යුගයක් ප්‍රධාන වශයෙන් ඍග් වෛදික යුගය. ඒ පශ්චාත් වෛදික යුගය වෙනකොට ගොඩක්ම දුවේ පුතේ සංවර්ධනය වුණා. ප්‍රධාන වශයෙන් මෙහිදී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන අවධිය වන විට ಭಾರತයේ ක්‍රියාත්මක වූයේ බ්‍රාහ්මණ චින්තනය හා සංස්කෘතිය ගුරු කොටගත් සමාජ සැකැස්මක් කියන එක අපිට පැහැදිලි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සමාජය වෙනකොට, අවධිය වෙනකොට ಭಾರತයේ ක්‍රියාත්මක වූයේ බ්‍රාහ්මණ චින්ත. ඒ සංස්කෘතියත් එක්ක ගොඩනැගුණු සමාජ සැකැස්මක් කියන එක අපිට ඒ අනුව පැහැදිලි වෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි බලමු සමාජ සංවිධානය කිරීමේ පූර්ණ බලතල බ්‍රාහ්මණී සතු වූයේ. එතකොට බ්‍රාහ්මණ ආධිපත්‍යයක් තිබුණා. සමාජයේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදුණා. ඒ කොටස් 4ට බෙදුනේ මේ බ්‍රාහ්මණ විශේෂ මහා බ්‍රහ්මයා ලෝකයේ මැවීමේ පිළිවෙලක් තිබුණා. සැලැස්මක් තිබුණා. ඒ අනුව සමාජය සැලසුම් සහගතව තමයි ගොඩනැගුණේ. ඒ පුද්ගලයාට ජන්මයෙන් උරුම වූ කාර්යභාරයක් තිබුණේ. ජන්මයෙන් උරුම වූ කාර්යභාරයක්. ඒක හරි වෙනස්ම තත්ත්වයක්. ජන්මයෙන් උරුම කාර්යාවලියක් තිබුණා. උපත අනුව තමන්ගේ කාර්යභාරය සමාජයට තමන්ගේ විය යුතු සේවය නිර්දිෂ්ට වුණා. ඒ අනුව සමාජයේ ඉහළින්ම උඩින්ම හිටිය බ්‍රාහ්මණයා. එතකොට මේ බ්‍රාහ්මණයන් සමාජයේ සංවිධානය කිරීමේ පූර්ණ බලතල තිබුණා. ඒක සමාජයේ ආගමික සංස්ථා පාලනය, ඒක දේශපාලන සංස්ථාව පාලනය, අධ්‍යාපනික සංස්ථාව පාලනය, මෙන්න මේ විදියට ප්‍රධාන බලතල ගණනාවක්ම සතුනේ බ්‍රාහ්මණී සතු. රජු තනන්නේත් බ්‍රාහ්මණී. රජු උපදේශකින් වන්නේත් බ්‍රාහ්මණී. ඒතර බ්‍රාහ්මණ සමාජය විශේෂයෙන්ම පොදු සමාජයේ ඉහළින්ම තිබුණු සමාජ දුරාවලියේ ඉහළින්ම තිබුණු සංස්ථාවක්. ඒතර බ්‍රාහ්මණ සංස්ථාව විසින් මුළු මහත් සමාජයේම පාලනය කරන
මෙහෙවන සමාජයට ගුරුහරුකම් ලබා දෙන සංස්ථාව වුණා. බ්‍රාහ්මණ ආධිපත්‍ය වශයෙන් සාකච්ඡා කරනු ලබන්නේ මේ සමාජ ප්‍රභූත්වය. කියන්නේ සමාජ ප්‍රභූත්වය. සමාජයේ ප්‍රභූන් විදිහට සැලකුවේ බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ ආධිපත්‍ය. ආධිපත්‍ය කියලා කියන්නේ මේ අය අනෙකුත් සමාජ සංස්ථා ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්‍ර පංචම ආදී ඒ ජන කොටස් වලට ඉහළින් ඒ දූරාවලිය ඉහළින් තිබුණු සමාජ සංස්ථාව. එතකොට එතනින් පහළ ඉන්න සියලු දෙනා පාලනය වුණේ හික්මුණේ ඒ අයට අවශ්‍ය නීති රීති සම්පාදනය වුණේ ඒ අයට අවශ්‍ය කරන සමාජ ආගමික දේශපාලනික අවශ්‍යතා මොනවාදයි තීරණය කළේ ඒවට අවශ්‍ය කරන නිර්දිෂ්ට ඉදිරිපත් කරේ මෙන්න මේ බ්‍රාහ්මණයින්. ඒතර බ්‍රාහ්මණයින් ආධිපත්‍යයක් විශාල වශයෙන් ඉසිලුවා මේ සමාජ ක්‍රමය යටතේ. ආර්යයන් ಭಾರತය ජනාවාස කළ මුල් අවදියෙහි සිටම බ්‍රාහ්මණයා ආගමික විශ්වාස උපයෝගී කර ගනිමින් සමාජ සංස්ථා පාලනය කිරීමට උත්සුක වූ අයුරු දක්නට ලැබේ. ඒතර ආර්යයන් ಭಾರತ ජනාවාස කර මුල් අවදිය. ප්‍රධාන වශයෙන් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට පෙර බ්‍රාහ්මණයා ආගමික විශ්වාස උපයෝගී කරගනිමින් සමාජ සංස්ථා පාලනයට උත්සුක වුණා. මුල් වුණා. එතකොට මේ ආර්ය චින්තනයත් එක්ක තමයි මේ කියන්නේ. සමාජයේ ප්‍රධාන වශයෙන් ආර්ය අනාර්ය කියලා ભેදයක් ඇති කරා. ආර්ය අනාර්ය. ඒ සමාජ ભેදයක්. ආර්ය ඒත් එක්කම අනාර්ය. එතකොට මේ ආර්ය අනාර්ය ભેදේ. ආර්යයන් කියලා කියන්නේ ඉන්දියාවට ආපු මධ්‍ය ආසියාවේ ඉඳලා ස්ටෙප් තෘණ භූමි පසු කරමින් කයිබර් දුර්ග කෝටාන් දුර්ග හරහා ඉන්දියාවට ආපු ජන කොට්ටාසි. මේ අය දුවේ පුතේ චවි වර්ණය ප්‍රධාන වශයෙන් සුදු පැහැය. අනාර්යයන් කියලා කියන්නේ ඉන්දුනිමින්න ශිෂ්ටාචාර අවදියේ ඉන්දියාවේ හිටපු ස්වදේශික ජනය. ඒ අයගේ සමේ පාට කළු. එතකොට ඉන්දියාවට ආපු අය ආර්ය. ආර්ය කියන්නේ උසස් කියන අදහස. අනාර්ය කියන්නේ පහත් කියන අදහස. එතකොට මෙන්න මේ ආර්යයන් විසින් අනාර්යයන් පාලනය කරා. ප්‍රධාන වශයෙන්ම මේ ඉන්දුනි ශිෂ්ටාචාරය බිඳවැටීම සම්බන්ධව විවිධ මහාචාර්යවරු පුරාවිද්‍යාඥයන් විවිධ මතපල කරලා තිබෙනවා. ඒ අතර එක මතයක් තමයි මේ ආර්යයන් විසින් මේ ඉන්දුනි ශිෂ්ටාචාරය අනාර්යයන්ට පහර දීලා ඒ අනාර්යයන් පළවා හැරියා කියන අදහස. ඒත් එක්කම ආර්යයන් මේ ජනපදවල බලයටපත් වෙලා අනාර්යයන් තමන්ගේ සේවකීන් බවට පත් කරගත්තා. ඒත් අනාර්යයන්ගෙන් තමයි ප්‍රධාන වශයෙන් ශුද්‍ර කුලය ගොඩ නැගුණේ කියන්නේ. ශුද්‍ර කුලය. එතකොට ශුද්‍රයින් අනාර්යයන් විදිහටත් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍යයින් ආර්යයන් විදිහටත් මේ හැඳින්වුවා. එතකොට සමාජ සංස්ථා පාලනය කිරීමට උත්සුක වෙන ආකාරය අපිට එකෙන් හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒත් එක්කම දුවේ පුතේ බ්‍රාහ්මණ චින්තනයේ අන්තර්ගත වූයේ වේද සංහිතාවන්හිය. වේදයේ ශ්‍රුති හේවත් ආප්තිය ලෙස හඳුන්වනු ලැබේ. ඒතර දුවේ පුතේ මේ වේද සංහිතා හඳුන්වන්නේ ශ්‍රුතිය කියලා. නැත්තම් ආප්තිය. ඒ කියන්නේ ශ්‍රුතිය කියලා කියන්නේ ශ්‍රුති කියන්නේ මොකද්ද? ඇසීම කියන එක නේද? ඒතර මේව දුවේ පුතේ කටපාඩමින් පවත්වන්න. වනපොත් කර. මොනවද? ඍග්වේදය, යජුර්වේදය, සාම, අතර්ව වගේ වේද ග්‍රන්ථ කටපාඩමින් ඇසීම තුලින් ඒවා පවත්වාගෙන ආවේ ප්‍රධාන වශයෙන්ම බ්‍රාහ්මණයින්. කවුද? බ්‍රාහ්මණයින්. ඒතකොට ඒ අය මේ අධ්‍යාපන අයිතිය. ඒතකොට ආගමික සංස්ථාව, ආගමික පුදචාරිත්‍ර, ආගමික ක්‍රියාපද්ධති, ආගමික ක්‍රමවේද, ඒ අභිචාර සම්ප්‍රදායන් තිබුණේ මේ බ්‍රාහ්මණ යන්ගේ මේ ඉගැන්වීම් තුල. ඒතර ඒ දේවල් කටපාඩමින් ශ්‍රුතිය ඇසීමෙන් තමයි ගෙනා. දැන් බහුශ්‍රුත කියලා අපි කියන්නේ. බොහෝ ඇසූ පිරූතන් ඇතිනි. ඒතර ඉස්සර අධ්‍යාපනයේ තිබුණේ නේද? අධ්‍යාපනයේ තිබුණේ ප්‍රධාන වශයෙන් ඇසීම තුල සහ පිරීම තුල. ඒ කියන්නේ නේද? ඇසූ පිරූතය.
අධ්‍යාපන එකක් තමයි ඇසීම හොඳින්. ඒ කියන්නේ බුදුහාමුදුරේ දේශන සුනාත ධාරේත චරාත ධම්මි. නේද? සුනාත අසන්න ධාරණය කරන්න. ඒතකොට ඇසීමත් එක්ක තමයි අධ්‍යාපන ප්‍රධාන වශයෙන් තිබුණේ. ශ්‍රුතිය මත. අපි දන්නවා ත්‍රිපිටක පාළියත් ප්‍රථම සංගායනාවේදී පවත්වාගෙන ඉන්න නියමුනේ බාහනක පරම්පරාවලට. බාහනක පරපුරව. කටපාඩමින් නේද? දීඝනිකාය දීඝ බාහනකවරු, මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම බාහනකවරු, සංයුත්ත නිකාය සංයුත්ත බාහනකවරු ආදී විදිහට කටපාඩම. ඒතර ශ්‍රුතිය ආප්තිය කියලා හඳුන්වනවා. ඒතර මේ ශ්‍රුතිය කටපාඩමින් පවත්වා ගැනීමේ සම්ප්‍රදායක් තමයි ප්‍රධාන වශයෙන් ಭಾರತයේ තිබුණේ. ඒතර වේදයත් කටපාඩමේ ගෙනාවේ. ඒතර වේද සංස්ථා කටපාඩමේ මතකයේ පවත්වා ගැනීමේ සම්ප්‍රදායක් තිබුණා. ඒත් එක්ක මේව නිවැරදිව කටපාඩම් කරගෙන ශබ්ද ශාස්ත්‍රයක් තිබුණා. නිකන් නෙමෙයිකට තිබ්බ ශබ්ද ශාස්ත්‍රයක්. ඊළඟට ව්‍යාකරණයක් තිබුණා. ව්‍යාකරණ සම්ප්‍රදායක්. ඒත් එක්කම ඡන්දෝලංකාරාදී සම්ප්‍රදාය. ඒතකොට ශබ්ද ශාස්ත්‍රයක් තිබුණා, ව්‍යාකරණ සම්ප්‍රදායක් තිබුණා, උච්චාරණ ක්‍රමවේදයක් තිබුණා. අන්න මේ දේවල් එක්ක මේ ශ්‍රුතිය ආවේ. ඒක නිවැරදිව ආප්තිය රැක ගැනීම සඳහා මේ වේද සංහිතාවල ශ්‍රුතිය වැදගත් වුණා. බ්‍රාහ්මණ සංස්කෘතියේ ප්‍රධානතම සමාජ සංකල්ප නියෝජනයේ වන්නේ සිව්වැදෑරුම් වර්ණ ධර්ම හා ආශ්‍රම ධර්ම මගින්. ඔන්න වැදගත් තැන. අපේ දුවල පුතාලා මතක තබා ගන්න මේ බ්‍රාහ්මණ සංස්කෘතියේ ප්‍රධානතම සමාජ සංකල්ප නියෝජනය කරන්නේ මේ වර්ණ ධර්ම සහ ආශ්‍රම ධර්මත්. වර්ණ ධර්ම ආශ්‍රම ධර්ම. වර්ණ ධර්ම කියලා කියන්නේ මොනවද? වර්ණ කියන්නේ පාට කියන අදහසනේ. හැබැයි මෙතන කියන්නේ ඒ ඉපදෙන වර්ගය වර්ණ. කුලය හා සමානයි. ඒක පර්යාය වශයෙන් කුලය කිව්වත් වැරද්දක් නැහැ. ඒ වර්ණ ධර්ම. ආශ්‍රම ධර්ම. එයාට නියමුකාරී භාරය. ඒතර මේ වර්ණ ධර්ම හා ආශ්‍රම ධර්ම හරහා තමයි මේ ಭಾರತೀಯ නේද සමාජයේ ප්‍රධාන වශයෙන් ඒ සමාජයේ සිව්වැදෑරුම බෙදලා තිබුණේ. ඒ පිළිබඳව තමයි මේ දැන් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ. එහෙමනම් දුවේ පුතේ මේ වර්ණ ධර්ම හා ආශ්‍රම ධර්ම කියන්නේ මොනවද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරමු. මේක ඉතාම වැදගත් අපේ මේ පාඩමේදී. ඔන්න බලන්න. ඔන්න වර්ණ ධර්ම. වර්ණ කියන්නේ ಭಾರತೀಯ සමාජයේ මේ බ්‍රාහ්මණීන් විසින් දුවේ පුතේ කොටස් 4කට බෙදුවා. ඔක්කොම පොදුවේ සමාජයේ මිනිස්සු. ඒගොල්ලෝ ඔක්කොම උපත අනුව වර්ග කරා. එහිදී බ්‍රාහ්මනස්ය මුකමාසිත බහුරා ජන කෘතක් වෘත්තදස්ය යද් වෛශ්‍ය ශුද්‍රෝ පද්භ්‍යාම් ශුද්‍රෝ අජහත. එතකොට මේට අනුව මහා බ්‍රහ්මයා විසින් ලෝකයේ මවනකොට මහා බ්‍රහ්මයාගේ ඉන්ද්‍රිය පද්ධතියේ ස්ථාන 4කි. මේ සමාජයේ ප්‍රබල වූවා කියන විග්‍රහය තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරේ. ඒතකොට මේ නිර්මාණවාදී ආගමක්නේ. ඒක දේව නිර්මාණවාදයක්. දෙවියන් ලෝකේ මැව්වා. මිනිසා ලෝකේ මැව්වා. මේ මිනිසාව මැව්වෙත් දෙවියන්. එතකොට මිනිසා මවපු දෙවියන් ලෝකේ මවපු දෙවියන් මිනිස්සු දෙවියන්ගේ මෙන්න මේ අංග ප්‍රත්‍ය වලින් තමයි ඇති උනේ කියන විග්‍රහය ගැන්නේ. ඒ ගැන්නුවේ ඒ දෙවියාගේ ශරීරයේ ඉහළ සිට පහළට යන විදියට. ඒතර ඉහළින්ම මුඛය, ඊළඟ බාහු යුග්මය, ඊළඟ කලවා, අන්තිම පාදේ. ඒතර මෙන්න මේ ශරීරයේ පිළිවෙලට. ඒතර ඉහළින්ම මුඛයනේ තියෙන්නේ. මුඛයෙන් ඉපදුනේ බ්‍රාහ්මණය. බාහු යුග්මයෙන් ඉපදුනේ ශාස්ත්‍රීය. කලව වලින් ඉපදුනේ වෛශ්‍ය. පාදයෙන් ඉපදුනේ ශුද්‍ර. මෙන්න මෙහිම සමාජයේ කොටස් 4කට බෙදුවා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. මෙන්න මේ හතරකට තමයි අපි කියන්නේ වර්ණ ධර්ම කියලා. මොනවද කියන්නේ? වර්ණ ධර්ම. අපි දුලපු මතක තියාගන්න. මොනවා කියලාද කියන්නේ? වර්ණ ධර්ම. මොනවද වර්ණ ධර්ම? අපි කියමු චතුරු වර්ණ. චතුරු වර්ණ. චතුරු වර්ණයේ චතුරු කියන්නේ 4නේ. එතකොට 4ක් තියෙනවා වර්ණ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. එයා ඉපදුනේ කොහෙන්ද? බ්‍රාහ්මණයා මුඛයේ. ශාස්ත්‍රීය බාහු යුග්මයේ. වෛශ්‍ය කලව. ශුද්‍රයා පා.
බ්‍රහ්මනස්ය මුකමාසි. ඕන මුකේ. බාහු රාජන කෘතක්. රජවරු. ශාස්ත්‍රීයයන් රජවරු. ඌරුත් තදස්ස යද් වෛශ්‍ය. වෛශ්‍ය කොහෙන්ද? කලව. පද්භ්‍යා ශුද්‍රෝ අජායත. ශුද්‍රය කොහෙන්ද? පාදවල. ඔන්නෝම ඉගැන්වෙනවා. එතකොට සමාජයේ පෑගෙන පීඩිත පන්තිය වැඩ කරන මෙහෙ සපයන පන්ති තමයි ශුද්‍රය. ඒගොල්ලෝ තමයි සමාජයේ පහළමයි. සමාජ ඉහළමයි බ්‍රාහ්මණය. බමුණා. ඒතර ඒ අය මුඛයෙන් උඩින්මනේ. බුදුහාමුදුරු ලස්සනට ඔය ගැන ප්‍රශ්න අහලා තියෙනවා ඔය බමුණන්ගේ. නේද? අහලා තියෙනවා එතකොට ඔබ ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් නම් එය බැමිණියගේ යෝනි මාර්ගයේද කියලා. මහා බ්‍රහ්මයාගේ මුඛය. ලස්සනට බුදුහාමුදුරු සූත්‍රවල අහලා තියෙනවා මේ ප්‍රශ්න. ඒතර මේ බ්‍රාහ්මණින්ගේ මේ නිර්මාණවාදී චින්තනයේ බුදුරජාණන් වහන්සේ ඊටාම හාස්‍යනුත් ඒත් එක්කම ඒ පිළිබඳ තාර්කික චින්තනයකින් ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒතර අපිට පේනවා බ්‍රාහ්මණයා මුඛය තුලිනුත් ශාස්ත්‍රීය බහුයුග්මයනුත් වෛශ්‍යා කලවා වලිනුත් ශුද්‍රයා පාදයනුත් ඉපදූ බව. ඒතර සමාජයේ අංක කරොත් උඩින් ඉන්නේ බ්‍රාහ්මණයා. අංක 1 අංක 2 ශාස්ත්‍රීය. අංක 3 වෛශ්‍ය. අංක 4 ශුද්‍රය. ශුද්‍රයටත් පහළ කෙනෙක් හිටියා. ඒගොල්ලෝ අපි කියන පංචම කියලා. පංචම ඊටාම පහත්. ඊටාම පහත් විදිහට සලකපු පිරිස. පංචම කිය. පංචම. මෙන්න මේ විදිහට මෙන්න මේ සමාජ වර්ග. ඒ අනුව මුඛයෙන් ඉපදුණු බ්‍රාහ්මණය අධ්‍යාපනඥ. එයා තමයි අධ්‍යාපනයේ අයිතිය. එයා තමයි වේදේ ඉගෙන ගත්තේ. ඒ කාලේ අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන් වර්ග වුණේ වේද අධ්‍යයනයට. චතුරු වේද අධ්‍යයනයට. බ්‍රාහ්මණ ග්‍රන්ථ අධ්‍යයනයට. අරණ්‍යක ග්‍රන්ථ අධ්‍යයනයට. උපනිෂද් ග්‍රන්ථ අධ්‍යයනය. ඒතර මේ ග්‍රන්ථ අධ්‍යයනය කරේ බ්‍රාහ්මණයන් විසින්. අනිත්‍යයත් ඉගෙන ගත්තා මෙන්න මේ පල්ලෙහා කුල දෙක අනිත් දෙක. මේ ශුද්‍රයන්ට බෑ. අධ්‍යාපනයේ බිඳුවයි. ඒක අපි අධ්‍යයනය කරන්න පුළුවන්. මේ තුනට තිබුණා. හැබැයි ඒ ඉගැන්වීමේ පරමාධිපත්‍ය අයිතිය තිබුණේ බ්‍රාහ්මණයට. බ්‍රාහ්මණින් යටතේ තමයි මේ අය ඉගෙන ගන්නේ. ඒ සමාජයේ චින්තනය හැදුවේ අධ්‍යාපනය. අපි දන්නවා අධ්‍යාපනයෙන් තමයි රටක සාරධර්ම චින්තනය ගොඩනැගෙන්නේ. ඒක ಭಾರತೀಯ චින්තනයේ අධ්‍යාපනය තුලින් ගොඩනැගුණේ. හැබැයි ඒ චින්තනයේට එකතුණේ මොනවද? වේද අධ්‍යයනය. ඒ වේද ග්‍රන්ථවල දුවේ පුතේ හොඳ කාරණා ගොඩාක් තියෙනවා දාර්ශනික කාර්යයන්සි උපනිෂද් ග්‍රන්ථවල. ඒවා වල අඩුපාඩු නෙමෙයි මෙතන අපි සාකච්ඡා කරන්නේ සමාජය ගොඩනගා තිබු ආකාරය. ඒ කියන්නේ වේද ග්‍රන්ථ ගත්තොත් දුවේ පුතේ සංස්කෘත සාහිත්‍යයේ විශේෂයෙන් විශේෂයෙන්ම අපි පෙරදිගායට වඩා යුරෝපා ජාති මේ වේද ග්‍රන්ථ මනවින් අධ්‍යයනය කරනවා. ඒවේ තියෙන දාර්ශනික ප්‍රස්තුත ඒත් එක්ක මේවා තියෙන ආචාර විද්‍යාත්මක අදහස් යුදමය උපක්‍රම යුද්ධය ජයග්‍රහණය කිරීමේ අනුගමනය කළ යුතු විධික්‍රම ආදී වශයෙන් ඒවා මහා දැනුම කෝෂ්ඨාගාර විදිහට ගොඩනැගුණු මේ ඥාන පරම්පරාවේ විශේෂයෙන්ම ಭಾರತೀಯ ඥාන පරම්පරා පෙරදිග චින්තනය පිළිබඳ විශිෂ්ට කැඩපතවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒවා තියෙන මේ සමාජ වර්ගීකරණය තමයි මේ ඊටාම ඒවා මිනිස්සු පහත් කොට සලකමින් ගොඩනැගුණු සංකල්ප විදිහට අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. ඒ කොහොම වුණත් මේ මුඛය බ්‍රාහ්මණය අධ්‍යාපන. එයා පූජකයා තු. ඒතර එයා තමයි අධ්‍යාපනයේ ආගමික සංස්ථාවේ ප්‍රධානියා බවට පත් වූ. පූජක ධූරයේ දරුවේ එයා. ඒතර පූජක ධූරයේදී සමාජයේ ප්‍රධාන අරමුණුනේ බ්‍රහ්ම සහවතාව. ඒ කියන්නේ මහා බ්‍රහ්මයා සමග එක්වීම. තමන්ගේ ආත්මය දෙවියන් ළඟට යැවීම. ඒතර ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරපු නියෝජිතයා තමයි පූජකයා. ඒ කියන්නේ බ්‍රාහ්මණයා. ඒතර බ්‍රාහ්මණයාටයි සමාජයේ ප්‍රබල තැනක් ලැබුණා. අධ්‍යාපනඥ කාර්යය. බහව යුග්මයෙන් ඉපදුණු ශාස්ත්‍රීය. බහව යුග්මී කියලා කිව්වම මේක හරි ප්‍රායෝගිකයි. මොකද ශාස්ත්‍රීය පරපුර තමයි පාලකයා වුණේ. රජ. එතකොට ශක්තිය යුදමය ශක්තිය බාහු වලින් පෙවුණා. දැන් පරාක්‍රම බාහු අපේ රටේ හිටපු රජ කෙනෙක්. ඒ නම් යෙදුනේ නිකන් නෙමෙයි. ඒක බාහු බලය නේද?
නේද? ඒතර බාහුබලී කියලා තිබුණේ නේද? ඒතර බාහු බලය. ඒතර බාහුවල ශක්තිය උපයෝගී කරගනිමි. තමන්ගේ ප්‍රජාව ආරක්ෂා කිරීම රජුට යෙදුණා. රජවරු ಭಾರತයේ ප්‍රධාන වශයෙන් මේ 12 මහා ජනපද අතර යුදමය වාතාවරණයක් තිබුණා. තමන්ගේ රාජ්‍ය විශාල කර ගැනීමේ තරඟයක් තිබුණා. ඒතර රාජ්‍ය පාලනයට අවශ්‍ය රජු තුල තිබිය යුතු පෞරුෂය මේ තුලින් අදහස් කරනවා. ශාස්ත්‍රීය පාලකයා රජ. හැබැයි රජුරෝ ඉන්නේ බ්‍රාහ්මණය යටතේ. බ්‍රාහ්මණ චින්තනය තුල හැදුවේ ඕගොල්ලෝ ඇති වුණොත් අපිට පහළි. බ්‍රාහ්මණයාට පහළි. බ්‍රාහ්මණයා යටතේ තමයි රජුරුව. ඒ කියන්නේ රජුරුවන්ට අනුශාසනා කරන්නේ බ්‍රාහ්මණය. ඒ බ්‍රාහ්මණ ආධිපත්‍යයට රාජ්‍ය ආධිපත්‍යයට යට. බ්‍රාහ්මණය ප්‍රධාන වුණා. ඊළඟට කලව. වෛශ්‍ය නිෂ්පාදකය. වගා කරපු අය, වෙළඳාම් කරපු අය, පශුපාලනය කරපු අය, ආර්ථිකයේ නිෂ්පාදක කටයුත්ත කරේ ඒගොල්ලෝ සේව්‍ය. වෙළඳ ශ්‍රේණි. මොකද ಭಾರತೀಯ සමාජයේ ආර්ථිකය ගත්තොත් ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ඒ සමාජය නේද? වෙළඳ ආර්ථිකයක නැඹුරු වෙමින් තිබුණා. කෘෂි ආර්ථිකෙත් තිබුණා. අපිට පේනවනේ රාජගහ, වේසාලි නේද? ඒ වගේ විශාල වෙළඳ නගර ගොඩනැගෙමින් තිබුණා. ඒත් එක්කම විශාල ගැල් කණ්ඩායම් අරන් නේද? දුර බැහැර වෙළඳාමේ පවා ගියා. ජාතක පොතේ ගියොත් ජාතක පොතේ අපිට පේන්න තියෙනවා විශාල වශයෙන් දීර්ඝ වෙළඳ මාර්ග ඔස්සේ වෙළඳාමේ නිරත වුණු ප්‍රජාව අපිට අඳුර ගන්න පුළුවන්. ඒතර දීර්ඝ වෙළඳ කාර්යයන්හි නිරත වුණා. දීර්ඝ කාර්යභාරය. එතකොට බාහු යුග්මය කලව. ඒතර වෙළඳා, වෛශ්‍ය, නිෂ්පාදක, වෙළඳ ශ්‍රේණි, සේව්‍ය, පාදය, ශුද්‍ර, දාස. අන්න මේ ඉහළ කුල තුනටම ඉහළ වර්ණ තුනටම මෙහෙය සැපයීම, සේවය සැපයීම තමයි මෙයාගේ කාර්යභාරය. පාදේ, ශුද්‍ර, එයාලා දාස, ශ්‍රම හමුදාව, සේවකය. මෙන්න මේ විදිහට සමාජයේ කාර්යභාරය වෙන් කළා. එය නිශ්චිත වුණේ ජන්මය මත. උපත අනුව නේද? ඉපදීම මත. ඒතර උපතින් පුද්ගලයෙක්ගේ කාර්යභාරය නිර්ණය කළා. බමුණගේ ගෙදර ඉපදුනොත් ළමෙක් එයා බ්‍රාහ්මණයෙක්. එන්නේ යාට තියෙන කාර්යභාරය. ශුද්‍රයෙක්ගේ ගෙදර ළමෙක් ඉපදුනොත් එයා ශුද්‍ර. එයාට තියෙන මේන දාස වැඩ. ශ්‍රම හමුදාවට එකතු වෙන්නේ. වෛශ්‍යගේ ගෙදර ළමෙක් ඉපදුනොත් එයා වෙළඳ ශ්‍රේණි නිෂ්පාදක පැත්ත. මෙන්න මේ විදිහට සමාජය වර්ග කරලා ඒ සමාජයේ බෙදලා පැවතුණා. මේ දීප්දුවේ පුතේ ඔබ මේ ශ්ලෝක ආදිය කටපාඩම් කරගන්න එක හොඳයි. විභාගයේදී පිළිතුරු ලියන්න. ඊළඟට බලන්න. බමුණන් විසින් චතුර්වර්ණය පිළිබඳ ආගමික අනුමැතිය සූත්‍රාගත කරන ලද. බමුණන් විසින් මේ චතුර්වර්ණය පිළිබඳ ආගමික අනුමැතිය. මේ චතුර්වර්ණය බෙදීම එය සාධාරණීකරණය කරන්න ඒ දෙවියන්ගේ කැමැත්ත බව ඔප්පු කරන්න මේ ඇතුළත් කරලා තිබුණේ කොහෙටද? ඍග්වේදයට. අර අපි පෙර සඳහන් කරපු ශ්ලෝකයේ ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වන සූක්තය. මේ ඍග්වේදයේ තියෙන්නේ 10 වෙනි මණ්ඩලයේ 90 වෙනි සූක්තය. මේ තියෙන බ්‍රාහ්මනස්ය මුකමාසිත බහුරාජන කෘතක් තදශ්‍යයත් වහිෂ්‍ය පද්මේ ශුද්‍රාජහත. එතකොට මේ ශ්ලෝකයේ තියෙන්නේ ඍග්වේද. ඒතර ඍග්වේදය තුල ඒතර වේදයේ පැරණිම වේදයට මේක ඇතුළත් කරා මේගොල්ලෝ. වේද අතර පැරණිම එක ඍග්වේදය. ඍග්වේදයේම මේක සම්මත කරගත්තා. අනුමත කරගත්තා. අනුමිතිය ගත්තා. ඒතර දෙවියන්ගේ පැරණිම ශ්‍රුතිය තුලට මේක ඇතුළත් කරා. ශ්‍රුතිය කියන වේදයට ආප්තියට ඇතුළත් කරා. ඒතර දේව අදහසක් විදිහට දේව වාක්‍යයක් බවට මේ පත් කරා. ඒ පශ්චාත් කාලීන බ්‍රාහ්මණ ග්‍රන්ථවල ඒ අනුමත වෙලා ඒ ඉදිරියට පවත්වාගෙන ආවා. ඒ අනුව මේ ප්‍රකාශය
ශ්‍රී විෂ්ණුගේ මුවට මෙසේ නගනවා. භගවත් ගීතාව හින්දුන්ගේ ප්‍රධාන ග්‍රන්ථය. පස්සේ කාලේ භගවත් ගීතාව හැදෙන්නේ. මොකද මුල් වේද ග්‍රන්ථවල පස්සේ බොහෝ පස්සේ තමයි භගවත් ගීතාව හැදෙන්නේ. අපි හින්දුන්ගේ ප්‍රධාන ග්‍රන්ථයක් විදිහට භගවත් ගීතාව සලකනවා. හරියට අපේ ධම්මපදයේ වගේ. ධම්මපදයේ වගේ. ඒතකොට ධම්මපද පාළිය වගේ එකක් තමයි හින්දුන්ගේ භගවත් ගීතාව. ඒක භගවත් ගීතා කියන ග්‍රන්ථයේදී විෂ්ණු මෙන්න මේ ප්‍රකාශ කරනවා. චතුර්වර්ණම් මයා රිෂ්ඨා ගුණ කර්ම විභාග ශාක්තස්ස කර්තා රම්මිමා විද්‍යා කර්තා රම්මිමා. චතුර්වර්ණම් මයා රිෂ්ඨා ගුණ කර්ම විභාග ශාක්තස්ස කර්තා රම්මිමා. ඒතකොට මේ කියන්නේ චතුර්වර්ණ චතුර්වර්ණය ගුණ කර්ම විභාගය අනුව ඔහු විසින් දෙවියන් විසින් ඇති කරන ලද්ද. අන්න ඒතකොට දෙවියන්ගේ මුවටම නගන දේව වාක්‍යයක් දේව භාෂිතයක් විදියට පත් කරලා ඒ දෙවියන් විසින්ම අනුමත කරන ලද්දක් විදියට ඇතුළත් කරාම මේට සමාජයේ කිසි කෙනෙකුට පිටුපාන්න පුළුවන් කමක් නැහැ. ඒක දෙවියන්ගේ අදහස තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒ සමාජ අසාධාරණයක් සමාජ විෂමතාවක් නොවේ කියන අනුමිතිය එතනින් ගන්න. එතකොට ඒ ගැටලුව නිසා සමාජයේ මිනිස්සුන්ට මේ චතුර්වර්ණයට මේ වර්ණ ධර්ම වලට එරෙහිව නැගී මේ හැකියාව යටපත් කළා. ශුද්‍රයින්ගේ ජීවන අයිතීන් මානව අයිතීන් යටපත් කළා. ඒ මානව අයිතීන් වලින් එයට නැගී සිටීමේ හැකියාව ඒ Tamanගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව මේ තුලින් අහුරනු ලැබුවා. අන්න ඒ විදිහට මේ භගවත් ගීතා මේ පශ්චාත් කාලීන හින්දු දර්ශනයේ ගොඩනගෙන ග්‍රන්ථ පැරණිම ග්‍රන්ථ වේද ග්‍රන්ථ ඉන් අනතුරු බ්‍රාහ්මණ ග්‍රන්ථ ඉන් අනතුරු ආරණ්‍යක ග්‍රන්ථ එබඳු උපනිෂද් ග්‍රන්ථ මේ භගවත් ගීතා ආදී පශ්චාත් කාලීන ග්‍රන්ථ. හැබැයි පශ්චාත් කාලීන ග්‍රන්ථවලුත් මෙය අර මුල් ග්‍රන්ථවල වගේ දැඩිව අනුමත කරලා තිබුණා. මනුස්මෘතියේ දැක්වෙන පරිදි වර්ණ හතරට පැවරෙන කාර්යෝ මෙසේ. අන්න ඒවට කියන සෝධර්ම. ඒක අපි සෝධර්ම කියලා හඳුන්වනවා. සෝධර්ම කියන්නේ තමන්ගේ වර්ණයට අදාළ කාර්ය. දැන් බ්‍රාහ්මණයෙක්ට අදාළ කාර්යභාරයක් තිබුණ සමාජය. වෛශ්‍යයෙක්ට අදාළ කාර්යභාරයක් තිබුණා. ශාස්ත්‍රීයෙක්ට අදාළ කාර්යභාරයක් තිබුණා. ශුද්‍රයෙක්ට අදාළ කාර්යභාරයක් තිබුණා. එතකොට ඒ වර්ණයට අදාළ කාර්යභාරය ඒ අයට පැවරුණා. එතකොට ඒ අය කළ යුත්තේ තමන්ගේ වර්ණයට අදාළ කාර්යය. ඒ නිසි ලෙස ඉටු කළ යුතුයි. ඒ කාර්ය නිසි ලෙස ඉටු නොකිරීම තමන්ගේ වර්ණයෙන් පිරීමට හේතුවක් විදිහට දැක්කේ. ඒ අනුව දුවේ පුතේ මනුස්මෘතිය මෙන්න මෙහෙම තියෙනවා. අධ්‍යාපන මධ්‍යානං යජනං යාජනං තථා දානං ප්‍රතිග්‍රහණං චෛව බ්‍රාහ්මනා නාම කල්පය. අධ්‍යාපන මධ්‍යානං යජනං යාජනං තථා දානං ප්‍රතිග්‍රහණං චෛව බ්‍රාහ්මනා නාම කල්පය. මේ ශ්ලෝක පාඩම් කරගන්න. මොකද මේ ශ්ලෝකවල මේ බ්‍රාහ්මණ වංශිකයන්ට බ්‍රාහ්මණ වර්ණයට අදාළ ස්වධර්ම නිරූපණය කරලා තියෙනවා. ඒ අනුව අපිට ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණ වර්ණයට අදාළ ස්වධර්ම 7ක් අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා. මොනවද ඒ 7? 1. ඉගෙනීම අධ්‍යාපනය. නේද? අධ්‍යයනය ඉගෙනීම අධ්‍යාපන මධ්‍යාන. ඉගැන්වීම අධ්‍යාපනය. අධ්‍යයනය අධ්‍යාපනය. ඉගෙනීම ඉගැන්වීම. එන්න එතකොට කාර්යභාර දෙකක් තියෙනවා. අධ්‍යාපන මධ්‍යාන. අධ්‍යාපන මධ්‍යාන. ඒතර බමුණන්ට නැත්නම් බ්‍රාහ්මණ වර්ණයට අයත් කාර්යභාරය තමයි අධ්‍යාපනයිති. ඒතර අධ්‍යාපනයේ ප්‍රධාන අධිකාරී බලය තිබුණේ බ්‍රාහ්මණයෙක්. ඉගෙනීම සහ ඉගැන්වීම කියන දෙකම පැවරලා තිබුණේ බ්‍රාහ්මණයෙක්. ඉගෙනත් ගන්නවා ඒ ඉගෙනගත්තු දැනුම උගන්වනවා. මොනවද ඉගෙන ගත්තේ? වේදාධ්‍යයනය. වේදය. චතුර්වේදය නේද? මොනවද චතුර්වේදය? ඍක්, යජෝ, සාම, අථර්ව කියන වේද හතර ප්‍රධාන. ඉන්න අනතුරුව ගොඩ නැගුණු බ්‍රාහ්මණ ආරණ්‍යක උපනිෂද් ආදී වෙනත් ග්‍රන්ථ. ඉගෙනීම ප්‍රධාන. ඉන්න අනතුරු ඉගැන්වීම. ඊළඟට යජනං යාජනං තථා
යාග කිරීම, යාග කරවීම. යජනය, යාජනය. යාග කරන්නෙත් ඒ අය, යාග කරවන්නත් පුළුවන්. මොකද යාගය තමයි අර්ථමය සංස්කාරය විදිහට හැදෙන්නේ. අර්ථමය සංස්කාර. ඒතර අර්ථමය සංස්කාරයේ විදිහට හඳුන්වපු මේ යාගය, ඒ කියන්නේ යාගය තමයි පින් රැස් වෙන්නේ. මොකද මේ අය විශ්වාස කරන්නේ දුවයි පුතේ ආත්මයක් නේද? ආත්මවාදී ආගමක්නේ. ඒතකොට මෙන්න මේ ආත්මයට දෙවියන් අතරට යන්න ඒ අවශ්‍ය කරන යහපත් දේවල් ලැබෙන්නේ යාගය තුලින්. ඒක යාගය තමයි අර්ථමය සංස්කාරය උනේ. ඒතර යාග කිරීම සහ කරවීම ඒ පූජකයන් විදිහට කාර්යභාරය සිද්ධ කරේ ඒ අය. ඒත් එකම දන් දෙන්නත් පුළුවන්. දානම් ප්‍රතිග්‍රහණං චෛව දෙකම. පරිත්‍යාගයේ දාන දෙන්නත් පුළුවන්, දම් පිළිගන්නත් පුළුවන්. ප්‍රතිග්‍රහණය දාන පිළිගැනීම. මොකද පූජක පැලැන්තිය නිසා දාන පිළිගන්නත් පුළුවන්, දාන දෙන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට කාර්යභාරයන් 6ක් බ්‍රහ්මණීන්ට තිබුණා. ඒ අනුව පළවෙනි කාරණා දෙකේ අධ්‍යාපනයේ ආධිපත්‍ය, ඊළඟට දානය පිළිබඳ කාරණා සහ යාගයේ පිළිබඳ කාරණා වලින් ආගමික ආධිපත්‍ය. ඒ ප්‍රධාන වශයෙන් ආගමික හා ඒත් එක්කම ආධ්‍යාපනික ආධිපත්‍ය කියන මේ කාරණා දෙකම ගොනු වෙලා තිබුණේ කාටද? බ්‍රහ්මණීන්ට. අධ්‍යාපන මධ්‍යානං යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහණං චෛව බ්‍රහ්මනානාම කල්පයාත්. ඉතින් අපිට පැහැදිලි බ්‍රහ්මණීන්ගේ කාර්ය භාරය කොයි විදිහටද ගොඩනැගිලා තිබුණේ කියන එක. ඉන් අනතුරුව දුවේ පුතේ බ්‍රහ්මණීන්ට පස්සේ කවුද අපිට හම්බෙන වර්ණේ ඊළඟට? ශාස්ත්‍රීයන් නේද? ශාස්ත්‍රීයන්. ඒතර ශාස්ත්‍රීයන්ට අදාළ කාර්යභාර. ඔන්නෝම ශාස්ත්‍රීය ලියන්නේ. හරි. ප්‍රජානන් රක්ෂණාන් දානමිච්ඡාධ්‍යනමේවච විෂයේෂ ප්‍රසක්තිස්ව ශාස්ත්‍රීයස්ස සමාසතා. ප්‍රජානං රක්ෂණාන් දානමිච්ඡාධ්‍යනමේවච විෂයේෂ ප්‍රසක්තිස්ව ශාස්ත්‍රීයස්ස සමාසතා. ඔන්න ඒගොල්ලන්ගේ කාර්යභාරය කරුණු 5ක් අඳුර ගන්න පුළුවන්. ප්‍රජානන් රක්ෂණාන් මොකද්ද? ප්‍රජානන් රක්ෂණාන් ප්‍රජා පාලනය, දාන මිච්ඡාධ්‍යනමේ දන් දීම, යාග කිරීම. දන් දෙන්න පුළුවන්. හැබැයි දන් පිළිගන්න පුළුවන්ද? බෑ. දන් පිළිගන්න බෑ. දන් පිළිගන්න පුළුවන් කාටද? දන් පිළිගන්න පුළුවන් කාටද? ප්‍රතිග්‍රහණ අයිතිය තියෙන්නේ බ්‍රහ්මණීන්ට. ඒතර ඒගොල්ලන්ට විශේෂයෙන් වූ අයිතියක්. විශේෂ අයිතියක්. අන්න ඒව මතක තියාගන්න. දානය පිළිගැනීම විශේෂ අයිතියක්. ඒ අයට තියෙන. හැබැයි ශාස්ත්‍රීයන්ට දන් දෙන්න පුළුවන්. යාග කරන්න පුළුවන්. යාග කරන්න නම් බ්‍රහ්මණීන්ටත් පුළුවන්. හැබැයි යාග කරවීම යාජන අයිතිය බ්‍රහ්මණීන්ට විතරම. යන්න බලන්න ඒගොල්ලෝ ස්වාධිපත්‍ය නියෝජනය වෙන තැන. වේද අධ්‍යයනය ඉගෙන ගන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ උගන්වන්න පුළුවන්. ඉගැන්වීම බ්‍රහ්මණීන්ට විතරමයි පුළුවන්. කාමෙහි නොයැලීම විෂයේෂ ප්‍රසක්තිස්ව ශාස්ත්‍රීයස්ස සමාසතා. ඒතර දුවේ පුතේ ශාස්ත්‍රයන්ටම විශේෂ වූ කාරණා දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රජාපාලනය. මේ ශාස්ත්‍රයන්ගේ ප්‍රධාන කාර්යය.
ඒත් එක්කම කාමයෙන් නොයැලීම. මේ ශාස්ත්‍රීයයන්ටම සුවිශේෂී. එතකොට ශාස්ත්‍රීයයන්ට සුවිශේෂී කාරණා දෙකක් අඳුන ගන්න පුළුවන්. බ්‍රහ්මණීන්ට සුවිශේෂී වූම කාරණා ඒ අයටම පමණක් අයිති වූ කාරණා තුනක් අඳුර ගන්න පුළුවන්. මොනවද? ඉගැන්වීම, යාග කරවීම, දම් පිළිගැනීම. ඉගැන්වීම, යාග කරවීම, දානය පිළිගැනීම. මෙන්න මේ කාරණා තුන ශාස්ත්‍රීයයන්ටම විතරක් අයිති වුණ කාරණා බවට පත් වුණා. ප්‍රජාපාලනය, කාමයෙන් නොඇලීම, රට පාලනය, මිනිස්සු පාලනය කරන එක නේ රාජ්‍ය පදවිය. ඒ තිබුණේ ශාස්ත්‍රීයයන්ට විතරයි. කාමයෙන් නොඇලීම. ඊළඟට වෛශ්‍ය වර්ණයට, වෛශ්‍යයන්ට වෙන් වූ කාර්යභාරය. වෛශ්‍ය පශූනං රක්ෂණාන් දාන මිච්ඡාධ්‍යනමේවච වනික්පතං කුසීදංච වෛශ්‍යස්ත්‍ර කුෂිමේවච. පශූනං රක්ෂණාන් දාන මිච්ඡාධ්‍යනමේවච වනික්පතං කුසීදංච වෛශ්‍යස්ත්‍ර කුෂිමේවච. බලන්න වෛශ්‍යයන්ගේ කාර්යභාරය. වෛශ්‍යයන්ට මොනවද තිබුණේ? පශූනං රක්ෂණාන්. පශු කියන්නේ සත්තු කියන්නේ. පශු පාලනය, සත්ව පාලනය නේද? පශූනම් රක්ෂණාව. දාන මිච්ඡාධ්‍යනමේවච. දැන් මේ වාක්‍ය ඛණ්ඩය තිබුණා. තව කාටද? ප්‍රජානන් රක්ෂණ දාන මිච්ඡාධ්‍යනමේවච. මේ යටත් තියෙනවා එක. ආයේ කාර්යයන් දෙකක් එතන තියෙනවා. මොනවද? දාන මිච්ඡාධ්‍යන, දන් දීම, යාග කිරීම. අන්නේ ආයිතින් දෙක. වනික්පතං කුසීදංච, වේද අධ්‍යයනය, වනික්පතං වෙළඳාම. වනික් කියන්නේ වෙළඳාම. මුදල් පොලියට දීම. කුසී කෘෂි කර්මය. කෘෂි කර්මය කාටද? කෘෂි මේවච කෘෂි කර්මය කාටද අයිති උනේ? වෛශ්‍යයන්ට. ඒතර වෛශ්‍යයන්ගේ කාර්යභාරයන් අපිට ප්‍රධාන වශයෙන් 7ක් අඳුර ගන්න. පශුපාලනය, දන් දීම, යාග කිරීම, වේදාධ්‍යයනය, වෙළඳාම, මුදල් පොලියට දීම, කෘෂිකර්ම. ඒතර දුවේ පුතේ මේ අයට සුවිශේෂී ලක්ෂණ මොනවද අපි අඳුර ගන්න පුළුවන්? පශුපාලනය තිබුණේ නෑ වෙන කාටවත්. නේද? දන් දීම තිබුණා. යාග කිරීම තිබුණා. වේදාධ්‍යයනය තිබුණා. වෙළඳාම, මුදල් පොලියට දීම, කෘෂිකර්මය. මෙන්න බලන්න පශුපාලනය, වෙළඳාම, මුදල් පොලියට දීම, කෘෂිකර්මය. මේ ඔක්කොම ආර්ථිකයට අදාළ කාර්ය. නේද? ආර්ථික කාර්යභාරය, ආර්ථික බලය තිබුණේ කාටද? වෛශ්‍යයන්ට. ඒතකොට රටේ ප්‍රධාන නිෂ්පාදක ශක්තිය, නිෂ්පාදක බලවේගය තිබුණේ වෛශ්‍යයන් යටතේ. එතකොට මේ අය තමයි දුවේ පුතේ අපි බෞද්ධ සාහිත්‍යයේ හම්බෙන්නේ සෙට්ටි කියලා නේද? සිටුවරු කියලා හැදුන්නේ. සෙට්ටි. සෙට්ටි. චුල්ල සෙට්ටි කියලා අපි කියන්නේ නේද? එතකොට සෙට්ටි, සිටු. සිටු පන්ති. එතකොට මෙන්න මේ විශේෂම අපි දා අනේ පිඩු සිටු වගේ අය අයිති මොකටද? වෛශ්‍ය වර්ණයට. බිම්බිසාර වගේ රජවරු අයිති මොකටද? ශාස්ත්‍රීය. කොසල් මහ රජුරු වගේ, ලිච්ඡවි මහ රජදරු නේද? සුදත්ත සිටුවරයා එහෙම වෛශ්‍ය වර්ණයට. නේද? විශාඛා වෛශ්‍ය වර්ණයට. එතකොට මෙන්න මේ විදිහට. එතකොට සෙට්ටි සිටු. එතකොට මෙන්න මේ කාර්යභාරයන් වෙන් වෙලා තිබුණා. එතකොට හැබැයි මේ ඔක්කොටම පොදුවේ තිබුණා මේ තුන්ගොල්ලට දන් දීම, යාග කිරීම, වේදත් ඉගෙනීම. මෙයාට ඉගෙන ගන්න පුළුවන්. යාග කරන්නත් පුළුවන්. හැබැයි ශුද්‍රයන්, ශුද්‍ර කුලයට තමයි ගැටලු උනේ. ඒකමේවතු ශුද්‍රස්ය ප්‍රභු කර්ම සමාදිශාත් ඒතේෂාමේව සුයා. ඒ කියන්නේ ඒකමේවතු ශුද්‍රස්ය ප්‍රභු කර්ම සමාදිශාත්. ඔච්චර.
එක කාර්ය. ඒක මියුතු ශුද්‍රස්ස. එකයි. එක වැඩයි. මොනවද? ප්‍රභුකර්ම සමාදිශා. ප්‍රභූවරුන්ට මෙහෙ කිරීම, සේවය කිරීම පමණයි. ප්‍රභූවරුන්ට මෙහෙ කිරීම, සේවය කිරීම. ඔච්චරයි. එතකොට මේ අයට කිසිම වේදාධ්‍යනයක්, වේද ඉගෙනීමක් කරන්න පුළුවන් වුණාද? බෑ. ඒ අයට අධ්‍යාපන අයිතියක් නැහැ. අයිතිය නැහැ. නේද? ඊළඟට ආගමික ව්‍යාග කරන්න පුළුවන්ද? බෑ. ආගමික අයිතියක් නැහැ. හැබැයි අනිත් වර්ණ තුනටම මේක තිබුණා. පහළ වර්ණ අනිත් දෙකට. ශාස්ත්‍රීය නේද? වෛශ්‍ය දෙකටම තිබුණා. ඒතකොට ඒ ඇයට තිබුණේ ඉහළ වර්ණ තුන වෙනුණු බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන වර්ණ තුනට සේවය කිරීම පමණයි. ඒතකොට ඒ අය පහළම කුලයේ විදිහට සැලකුවා. ඒ අය සේවය කරන, මෙහෙය ලබා දෙන අය විදිහට සැලකුවා. සුනීත, සෝපාකල අයිති උනේ මෙන්න මේ ශුද්‍ර කුලයට. එතකොට දුවේ පුතේ වර්ණ යනු පාඨය. බ්‍රාහ්මණීන් විසින් වර්ණ යන්න භාවිත කළේ කුලය යන හැඳින්වීමට. වර්ණ කියන එක වර්ණ ධර්ම කියන කුලය. කුල ක්‍රමය. අපේ ලංකාවේ විදිහට කුල ක්‍රමයකට වඩා මේ උපත මත, ජන්මය මත පදනම් වූ කුල ක්‍රමයක්. ඒතකොට එය ප්‍රධාන වශයෙන්ම කුලය වෙන් වුණා. ඒ අයට වෙන් වෙච්ච කාර්යභාරයක් තිබුණා. ඒතකොට කුලයක් වෙන් වුණා. ඒ අයට වෙන් වුණු කාර්යභාරයකුත් තිබුණා. ඊළඟට පාලි ග්‍රන්ථයන්හි වර්ණ භේදය සඳහා භාවිත කොට ඇත්තේ ಜಾති යන වචනය. අන්න පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල, විශේෂයෙන් පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල මේ වර්ණ භේදය සඳහා භාවිත කරලා තියෙන්නේ ಜಾති කියන වචනය. ಜಾති කියන වචනය. එතකොට ಜಾති කියන වචනය තමයි පාලි ත්‍රිපිටකයේ වර්ණ වලට පාවිච්චි කරලා තියෙන්නේ. පාලි ග්‍රන්ථවල රතකාර කුලය, නේසාද කුලය, මාලාකාර කුලය, චණ්ඩාල කුලය ආදී වශයෙන් කුල සමූහය 10 පංචම කුලය. රතකාර කුලය, නේසාද කියන දඩයම්කරුවෝ. නේසාද කියන දඩයම්කරුවෝ. මාලාකාර, චණ්ඩාල කුලය ලංකාවෙත් තිබුණානේ. නේද? අශෝකමාලා මේ චණ්ඩාල කුලෙ විදිහට සලකලා පහත් කුලේ. එතකොට මෙන්න මේ විදියට කුල සමූහයක් පාලි ග්‍රන්ථවල දක්වලා තිබෙනවා. ආර්යයන් පැමිණි 7 මේ ශතවර්ෂ ගණනාවක් ගතවන තුරු වර්ණ ભેදයක් නොපැවති. ඒතර ආර්යයන් ඇවිල්ලා වැඩි ඉන්දියාවට ආර්යයන්ගේ සංක්‍රමණය සිද්ධ වෙනවා. ඒ ආර්ය සංක්‍රමණය සිද්ධ වෙලා ශතවර්ෂ ගණනාවක් යනවා. ශතවර්ෂ ගණනාවක් ගත වෙනවා. ඒතකොට ශතවර්ෂ ගණනාවක් ගත වුණත් මේ වර්ණ ભેදය තිබුණේ නැහැ ප්‍රධාන වශයෙන්. හැබැයි ඒ ඇති වෙන්න පටන් ගන්නේ පශ්චාත් කාලීනව ටික කාලයක් ගත වුණාට පස්සේ ක්‍රමානුකූලව. ඒ අනුව තමාගේ වර්ණයට කුලයට අයත් වූ ධර්මය අනුගමනය කිරීම ස්වධර්මය උසස් ගුණයක් බවත් එයම විමුක්තියට ප්‍රමාණවත් බවත් භගවත් ගීතාව පුන පුනා අවධාරණය කරයි. ඒ අනුව දුවේ පුතේ තමන්ගේ වර්ණයට කුලයට අයත් ධර්මය අනුගමනය කරන්නට. ස්වධර්ම අනුගමනය කරන්න. ස්වධර්ම අනුගමනය නොකිරීම විමුක්තියට බාධාවක් වෙනවා. එතකොට මේ භගවත් ගීතාව කියන ග්‍රන්ථය, මේ භගවත් ගීතාව අපේ දුවල පුතලා මතක තියාගන්න. විශේෂයෙන්ම භගවත් ගීතාව. මේ මූලාශ්‍ර දැක්වීම ඔබ පිළිතුරු ලියනකොට දුවේ පුතේ මූලාශ්‍රය දැක්වීම හරි වැදගත්. ඒ අනුව තමාගේ වර්ණයට කුලයට අයත් ස්වධර්ම නිසි ලෙස අනුගමනය කිරීම උසස් ගුණයක් විදිහට. එය විමුක්තියට ප්‍රමාණවත් බවත් භගවත් ගීතාව අවධාරණයෙන් දක්වනවා. ඒ නිසා මේ භගවත් ගීතාවේ මේ කරුණු එකතු කරන්නේ ඒ තමන්ගේ ස්වධර්මම අනුගමනය කරන්න, තමන්ටම පවරපු කාර්ය පමණක් කරන්න,
කියලා යොමු කරන්නේම අර වර්ණ අතර ભેදයක්, ඒ වර්ණ අතර ඒ සමාජ ස්තරායනය පවත්වාගෙන යාමටත් ඒ සමාජය පාලනය කිරීමටත් බ්‍රාහ්මණයාගේ ආධිපත්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට තමයි බ්‍රාහ්මණයින් විසින් මේක අනුමත කරන්නේ. ඒතර බ්‍රාහ්මණයින් තමයි සංස්කෘත දාන්නේ. වේද අධ්‍යයනය කරේ. ඒක ශුද්‍රයන්ට ඉගෙන ගන්න බෑ. අධ්‍යාපනයි තියෙන්නේ නැහැ. ඒ අයට ඉගෙනීම නැති නිසා මේ දේවල්වලට මැදිහත් වෙන්න බෑ. මේ බ්‍රාහ්මණ ග්‍රන්ථවල තියෙන දේවල් හරිද, වැරදිද, නිවැරදිද, ඒව සහේතුකද, සකාරණද ප්‍රශ්න කරන්න බෑ. ඒව විවේචනය කරන්න බෑ. ඒව විවේචනය කරොත් දඬුවම් ලැබෙනවා. ඒතර ආගමික වශයෙන් ඒ අයට දානයක් දෙන්න බෑ. ඒත් එකම යාගයක් කරන්න බෑ. ඒතර ඒ අයගේ ආත්මීය සැනසීමක් මේ ආගමික සංස්ථාව තුළ ලැබුණේ නැහැ. ආගමික අයිතිය උල්ලංඝනය කරා. ඒතර මේ වගේ මානව අයිති ගණනාවක් උල්ලංඝනය කරපු සමාජ සංස්ථාවක් විදිහටයි ඒක හඳුන්වන්නේ. ස්වකීය වර්ණයටට අයත් ධර්මයේ වැරදි ලෙස හෝ කිරීම අන්‍ය වර්ණයක ධර්මයක් මනාව සම්පූර්ණ කිරීමට වඩා විශිෂ්ටයයි මනුස්මෘතිය අවධාරණය කරනවා. මනුස්මෘතිය කියන තව වැදගත් කාරණා. මොකක්ද ඒ කියන්නේ? ස්වකීය වර්ණයට අයත් ධර්මයේ වැරදියට හරි කරන්නේ. හරියට ඕනේ. ඒක අන්‍ය වර්ණයකට අයත් ධර්මයේ මනාව සම්පූර්ණ කිරීමට විශිෂ්ටයි. බලන්නකෝ කියමන. මනුස්මෘතිය කියන්නේ මොකක්ද ඒ කියන්නේ? ස්වධර්ම සුකීය වර්ණයට අයත් ධර්ම කියන්නේ ස්වධර්මනේ. ස්වධර්ම හරියට නොකරත් වැරදියට කරත් කමක් නැහැ. හැබැයි වෙන වර්ණයකට අයත් ධර්මයක් හොඳින්ම කරොත් ඒක වැඩක් නැහැ. ඊට වඩා විශිෂ්ට වෙන තමන්ගේ වර්ණේ වැරදිලා. ඒ කියන්නේ ශාස්ත්‍රීය වර්ණය රට පාලනය කරන්න. හැබැයි වෛශ්‍යක රට පාලනය කරන එක හොඳටම රට දියුණු මට්ටමට දියුණු කරන්න වැඩක් නැහැ කියන එකයි කියන්නේ. හැබැයි වෛශ්‍යක රට පාලනය කරනකොට ඒක වැරදියට රට පරිහානියට ගිහිල්ලා රට බිඳ වැටුලා ඒත් කමන්නේ වෛශ්‍යක න රජපුටු වෙන්නේ. ඒතකොට ඒ ජන්මය ප්‍රමුඛත්වයලා සැලකී. ඒ ජන්ම පාරිශුද්ධත්වය. ඒ ජන්ම පාරිශුද්ධත්වය මෙහිදී අගය කළේ. ඒතකොට අන්‍ය අදහස විශේෂයෙන් මේ අය තුල තිබුණා. ඒතකොට ඒක විශාල වශයෙන් ඒ බාධාවක් වුණා. ඒතකොට මනුස්මෘතිය අවධාරණයෙන් දක්වලා තිබෙනවා ස්වකීය වර්ණයට අයත් ධර්මයේ වැරදි ලෙස කිරීම අන්‍ය වර්ණයක ධර්මයක් මනාව සම්පූර්ණ කිරීමට වඩා විශිෂ්ටයයි කිය. ඒ කුල අතර මිශ්‍රණය වැළැක්වීමට පහත් අය සමග ආහාර ගැනීම, විවාහ වීම හා ඔවුන්ගේ වෘත්තීන්හි නියැලීම සපුරා තහනම් කරන ලද. මේ බ්‍රාහ්මණ ග්‍රන්ථවල තියෙන එකක් තමයි මේ කුල මිශ්‍රණය වැළැක්වුවා. ඒ කුල සංකර වීම වැළැක්වුවා. ඒ සංකර වීමට වැළැක්වුවේ ඇයි? එහෙම වුණොත් මේ ඒගොල්ලන්ගේ මේ සැකැස්ම බිඳ වැටෙනවා. ඒතර ඒගොල්ලෝ අර ගොඩනගපු සමාජ සංස්ථා බිඳ වැටෙනවා. ආගමික සංස්ථාවේ ආධිපත්‍ය බිඳ වැටෙනවා. සමාජයේ Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරුව යනවා. අනේ නිසා මේ අය පහත් අය සමග ආහාර ගැනීම තහනම් කරා. මොකද ආහාර ගන්නකොට මිත්‍ර වෙනව වැඩිනේ. දැන් අපේ දූල පුතාව ජාළුවෙක් එක්ක මිත්‍රත්වය හොඳට පවත්වනවා නම් ආහාර පාන ගන්න වෙලා. ඒතර එකට ඉඳලා ආහාර පාන ගන්න බෑ පහත් කුලවල අයත් එක්ක. ඒ අය වෙනම. අපේ නුවර යුගයේ තිබුණනේ පහත් කුලවල අය ගෙදරාම පුටුවක වට පාඩි වෙන දෙන්නේ සම්ප්‍රදාය. ඒ අර සංකර වීම වළක්වයි. එතකොට ආහාර ගැනීම විවාහය. ඒක ප්‍රධාන වශයෙන් විවාහය තමයි නේද? ඥාතීත්වයේ ගොඩ නැගෙන්නේ. පවුල් අතර. ඒක විවාහය තහනම් වුණා. ඒ වෘත්තීන්හි නියැලීම තහනම් වුණා. ඒතර මෙන්න මේ විදිහට ඒ කුල මිශ්‍රණය වළක්වන්න දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරලා තිබුණා. ඊළඟට බමුණෙකුට ශුද්‍රයෙකුගේ ශුද්ධිය පිණිසවත් පිසු ආහාර ගැනීම තහනම්ය. එතකුදූව ආපදාපන්න අවස්ථාවන්හි වෙන කිසිත් ලැබීමක් නොමැතිනම් එක් රැයකට පිසු ආහාරය ගත හැකියයි මනුස්මෘතියේ අවසර දෙයි. මනුස්මෘතිය තමයි මේ ඔක්කොම තියෙන්නේ පශ්චාත් ග්‍රන්ථවල. එතකොට බමුණෙක්ට ශුද්‍රය ගැන පහත්ම කුලයේ කෙනානේ. එයාගේ ශුද්ධිය පිරිසිදු වීම පිණිස ආත්ම පාරිශුද්ධිය පිණිස එයාට පිනක් රැස් කරගන්න. නේද? පිසු ආහාර ගැනීම තහනම්. බමුණෙක්ට ගන්න බෑ. ඒතර ශුද්‍රයෙක්ට බමුණෙට දානේ පූජා කරන්න බෑ. දානේ පිළිගන්වන්න බෑ. ඒතර ඒක නෑ තහනම් වුණා. හැබැයි ආපදාපන්න අවස්ථාවලදී ආපදාපන්න කියලා කියන්නේ ස්වභාවික ආපදා.
ගං වතුර, නියංගය විවිධ ආපදාවලදී වෙන කිසිත් ලැබීමක් බමුණට නැත්තම් එක රැයකට පිසු ආහාර ගත හැකි. එක් වේලක් අවසරය දීලා තියෙන. වෙන මුකුත්ම නැත්තම් කන දෙන්නේ නැති වුණොත්ම ගන්න කියලා. එහෙම නැතුව බමුණෙකුට ශුද්‍රයෙකුගේ ශුද්ධිය පිණිසවත් ආහාරයක් ගන්න බෑ. මරණයෙන් පසු පින් අනුමෝදන් කරන්නවත් බෑ. ඒතකොට එයාට ආගමික වශයෙන් පුදුම නින්දිත බවක් දුන්නා. එයා ඉපදුණු කුලය පිළිබඳ ඒ අයටම කලකිරීමක් ඇති කරා. ඒ අයගේ ජන්මය පිළිබඳ ඒ අයටම පහත් හැඟීමක් ඇති කරා. කොයිතරම් නේද මානසිකත්වයේ බිඳ වැටෙන්න ඇද්ද මේ සමාජයේ මේ මිනිස්සුන්ගේ. ඒ තරම් පහත් නේද? මිනිස්සෙක්ට නොගැලපෙන, මානුෂීය ධර්මයන්ට නොගැලපෙන, මනුෂ්‍යත්වයට නොගැලපෙන විදිහේ ක්‍රියාමාර්ගයක් නේද මේ වගේ දේවල්. ඒතර මේ පුද්ගලයෙක්ට Tamanගේ ජීවිත පාරිශුද්ධියට කිසිම ආගමික නිදහසක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මේ අය බුදුදහම වගේ ශ්‍රමණ සම්ප්‍රදායත් එක්ක එකතු වෙන්නේ. අපි ඒ පිළිබඳ පුතේ දුවේ සාකච්ඡා කරමු. එතකොට ශුද්‍රයෙකුගේ වරදකට දෙනු ලබන දඬුවම් අන් අයට පමුණුවන දඬුවම් වලට වඩා දරුණුයි. මනුස්මෘතියේ එන ඉබඳු නිගමනයන් කීපයක් මෙසේ. ඔන්න බලමු දඬුවම්. ඉහළ කුලවලට අයට දෙන දඬුවම් වලට වඩා ශුද්‍රයෙක් කරන වැරදි වල දෙන දඬුවම් බරපතලයි. ඒක බලන්න ශුද්‍රයා රාජ්‍ය දණ්ඩනීයනොත් ප්‍රධාන වශයෙන් අසාධාරණට ලක් වෙලා තිබුණා. රජෙක් බ්‍රාහ්මණයෙක්ට වඩා ශුද්‍රයාට ලැබෙන දඬුවම් දරුණු වුණා. එකම වරදට දැන් මේ වරදම බ්‍රාහ්මණයෙක් කරොත් ඒ දඬුවම එච්චර බරපතල නෑ ලිහිල්. හැබැයි බමුණු මේ ශුද්‍රයෙක් කරොත් ඒ බරපතල දඬුවමක් වුණා. ඒතර බ්‍රාහ්මණයාගේ ආධිපත්‍යය රැක්කි. ඒවා ඒ අය ආගමික ග්‍රන්ථවලින් අනුමත කරගත්තා. නිකන් නෙමෙයි ආගමික ග්‍රන්ථවල. ආගම තුලින් මේ දේවල් අනුමත කරගත්තා. ඒක කොයිතරම් බලන්න. මේ මිනිස්සු කොච්චර අසාධාරණ ලක් වෙන්නේ නැද්ද කියලා සමාජයේ. බලන්න. ඔන්න පළවෙනි එක බලන්න. මේ කීපයක් අපි සාකච්ඡා කරන්නේ මනුස්මෘතිය ග්‍රන්ථය අනුසාරයෙන්. ඒක මතක තියාගන්න දුවේ පුතේ මනුස්මෘතිය කියන ග්‍රන්ථය. එක්වරක් පමණක් උපන් තැනැත්තා ශුද්‍ර දෙවරක් උපන් තැනැත්තාට බමුණා පරුෂ වචනයෙන් අක්‍රෝෂ පරිභව කළහොත් ඔහු හීන ජන්ම ඇත්තෙකු නිසා ඔහුගේ දිව කැපිය යුතුය. ඔන්න දඬුවම. ඔන්න වැරද්ද. මෙන්න දඬුවම. මොකද්ද වැරද්ද? විවරණය කරනවා. එක්වරක් පමණක් උපන් තැනැත්තා ශුද්‍ර. එයා එකපාරයි උපදින්නේ. එකපාරයි උපදින කියන්නේ මේ ආගමික කාර්යයක්. බමුණෝ දෙපාරක් උපදිනවා කියලා කියනවා. දිජ කියන්නේ ඒකයි බමුණ දිජ. ජ කියන්නේ උපදිනවා කියන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ උපනයනය කියලා ආගමික කාර්යයක් කරන බෞද්ධිස්ම කරන වගේ වැඩ. උපනයනය. උපනයනය කියන කාර්යයේදී දෙවෙනි වර බමුණු උපදිනවා. ඒකයි දෙපාරක් උපන් කියලා කියන්නේ. හරියට මහාන වෙනවා වගේ උපසම්පදා වෙනවා වගේ දෙයක් ඒගොල්ලන්ගේ තියෙනවා. පූර්ණ නූලක් ගැට ගහලා ඒ තත්ත්ව උපනයනය වෙනවා. එතකොට එක්වරක් උපන් ශුද්‍රයා දෙවරක් උපන් තැනැත්තා වන බමුණාට පරුෂ වචනේ අක්‍රෝෂ පරිභව කළොත් ඔහු හීන ජන්ම ඇත්තෙකු නිසා. අන්න කිය විවරණය කරන්නේ කොහොමද? හීන ජන්ම ඇත්තේ පහත් උපතක් තියෙන කෙනෙක්. අන්න පහත් උපතක් තියෙන කෙනෙක් නිසා ඔහුගේ දිව කැපිය යුතුයි. ඔන්න රජුරවන්ට පනවනවා. දැන් මේවා ආගමික ග්‍රන්ථ වලින් පනවලා කාටද මේව නීති සම්පාදනය කරන්නේ? රජුරවන්. රජුරුව තමයි මේ විනිශ්චය කරන්නේ. ඒතකොට දඬුවම මෙන්න නිර්දිෂ්ට කරනවා. බමුණෙක්ට බැන්නොත් ඒතකොට බමුණෙට බයින්නවත් බෑ. මේ දිව කපා ගන්න වෙනවනේ. හැබැයි බමුණෙක් ශුද්‍රයෙක්ට බැන්නට එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද එයා ඉහළ ජන්මයක් තියෙන නිසා. ඉහළ ජන්මයක් තිබෙන නිසා. නේද? අරගොල්ලෝ හීන ජන්මයක් තියෙන නිසා කමක් නෑ බැන්න. පල්ලෙහායට. හැබැයි ඉහළ අයට බයින්න බෑ. ඊළඟට ඩුම්බල අපහාසාත්මක ලෙස බ්‍රාහ්මණයෙකුගේ නම ජාතිය සඳහන් කොට බරපතල ලෙස නිග්‍රහ කරන්නාගේ මුඛය තුලට අංගුලි 10ක් දිග ගිනියම් කළ යකඩ උලක් දැමිය යුතුය. මොන දඬුවම? මොකද වැරද්ද? බ්‍රාහ්මණයෙක්ගේ නම ජාතිය සඳහන් කරන අපහාසාත්මක. يعني යම් කේන්ති ගිහිල්ලා හරි බමුණෙක් කරපු අසාධාරණයකට හරි බමුණෙක්ගේ ගෙදර වැඩ කරන කේන්ති ගිහිල්ලා හරි ඒ බමුණගේ නම ජාතිය නම කියන්නේ එයා ගෝත්‍රයේ කුලයේ සඳහන් කරොත් අපහාසාත්මක බරපතල ලෙස නිග්‍රහ කරොත් ඔන්න දෙන දඬුවම මුඛය තුලට අංගුලි 10ක් දිග. අංගුලි කියන්නේ ඇඟිලි.
ඇඟිලි 10ක් දිග ගිනියම් කළ යකඩුලක් දැමිය යුතුයි. මනස ඉතුරු වෙයි. නේද? ඒක මරණයම තමයි. මරණය හා සමාන වේදනාවක්. පමුණුවන. ඒතර මුඛය තුලට අඟුලි 10ක් දිග ගිනියම් කළ යකඩුලක් දැමිය යුතුයි. බලන්න කොයිතරම් අසාධාරණ සමාජ ක්‍රමයක්. 3. උද්ධච්චකම නිසා බ්‍රහ්මණයන්ට ධර්මය ගැන උපදෙස් දෙන ශුද්‍රයාගේ මුවෙහි සහ දෙකණෙහි රජු විසින් උණු තෙල් වක් කරවිය යුතුයි. රජුන්ට මේ උපදෙස් දෙන්නේ. මනුස්මෘතිය කියන්නේ රජවරුන්ට රාජ්‍ය පාලනය කරන උපදෙස් දෙන පොත. රාජ්‍ය නීතිය ಭಾರತೀය. මේක ලංකාවෙත් පාවිච්චි වෙලා තියෙන පොළොන්නරු යුගවල සමහර අවස්ථාවල මේ විදිහටම නෙමෙයි. හැබැයි මේ රජුරු මේ බ්‍රහ්මණීන් පුරোহিত තනතුරේ තියාගත්තේ රජවරුන්. ඒතර ඒ අය මේ කියලා දෙන විදිය. මෙන්න වැරද්ද මෙන්න දඬුවම. ඒතර උද්ධච්චකම නිසා බ්‍රහ්මණීන්ට ධර්මය ගැන උපදෙස් දෙනවා නම් යම් වැරද්දක් ධර්මකාරණයක් විවරණය කරනවා නම් එහෙම ශුද්‍රයා එයා පහත් නිසායි ඒක නිවැරදි හරි දෙයක් කියන්න පුළුවන්. ඒක එයා කියපු දේ හරි වුණා. උද්ධච්චකම නිසා නේක කරනවා කියන්නේ භාගම උපදෙස් දෙන්න බෑ ශුද්‍රයෙක්ට. දුන්නොත් මුවේ හා දෙකනේ කටට සහ කන් දෙකට රජු විසින් මොකද කරන්න? උණු තෙල් වක් කරන්න. උණු කරන ලද තෙල් දැමිය යුතු ඔන්න දඬුවම නිර්දේශ කරන. මේ මූලාශ්‍රයත් එක්ක ඊළඟට බලන්න. 4. පහත්ම කුලයේ වූවෙකු උසස් කුලත්‍රයේ වූවෙකුගේ යම් අවයවයකට හිංසාවක් කළහොත් එය කළ තැනැත්තාගේ ඒ අවයවය කැපිය යුතුයි. ඔන්න. පහත් කුලයේ වූවෙක්. කවුද පහත් කුලයේ වූ කෙනා? ශූද්‍රයා. උසස් කුලත්‍රයේ වූවේ. කුලත්‍රය කියන්නේ උසස් කුල තුනයිනේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය තුන්ගොල්ලෝ. ශූද්‍රයේ බ්‍රාහ්මණයෙක්ගේ, ශාස්ත්‍රීයෙක්ගේ, වෛශ්‍යයෙක්ගේ කියන මේ කුල තුනෙන් එකක යම් ඕනම කෙනෙක්ගේ අවයවයකට හිංසාවක් කළොත් අපි අතකට පහර දුන්නා කිය. පාදයකට පහර දුන්නා කිය. ඒ කළොත් ඒ තැනැත්තාගේ ඒ අවයවය කපන්න ඕන. දැන් අතකට පහර දුන්නොත් ශුද්‍රේ ඒ අත ශුද්‍රගේ කපන. පාදයකට පහර දුන්නොත් ශුද්‍රගේ පාදය කපන. අන්න ඒ විදියට. එතකොට ඒ අංගච්ඡේදනි දඬුවම. අංගච්ඡේදනි වගේ දඬුවම. අත හෝ දණ්ඩ එසවුණා අත කැපීම සුදුසුයි. කෝපයෙන් පා පහර දුන්නේ නම් පාදය කැපිය යුතුයි. මොන ශුද්‍රයට තියෙන දඬුවම මොකද්ද? අත හෝ දණ්ඩ එසවුගේ නම් ගහන්න ඕනේ නැහැ. ඉහළ කුලයක කෙනෙක්ට ශුද්‍රයේ අත හරි දණ්ඩ හරි කියන්නේ පොළු මුගුරක් හරි මොකක් හරි එකක් එසෙව්වොත් පහර දෙන්න. ඒ අත කපන්න ඕන. කෝපයෙන් පහර දුන්නේ නම් පාදේ කපන්න ඕන. ඔන්න දඬුවම. ඊළඟට බලන්න. ශුද්‍රයෙකු බ්‍රාහ්මණයෙකු සමග සමාසුන් ගතහොත් ඔහුගේ කටිය හංවඩු ගසා රටින් පෙරපිය යුතුයි. තට්ටම කැප්පවීමද කළ යුතුයි. ඔන්න දෙන දඬුවම. ශුද්‍රය බ්‍රාහ්මණයෙක් එක්ක සමාසුනක වාඩි වුණොත්. බ්‍රාහ්මණයෝ වාඩි වෙන වෙනම අසුන් තිබුණා. එතකොට ඒ අසුනක වාඩි වුණොත් කටිය හංවඩු ගහන්න ඕන, රටෙන් නිරපන්න ඕන, පිටුහාල් කරන්න ඕන, තට්ටම් කැප්පවීමද කළ යුතුයි. වාඩි වුණ නිසා ඔන්න දඬුවම් බල. ඊළඟට උද්ධච්චකමින් යුතුව බ්‍රාහ්මණයෙකුට අවමන් කිරීම සඳහා කෙල ගැසූ ශුද්‍රයාගේ දෙතොල රජු විසින් කැප්පවිය යුතුයි. බ්‍රාහ්මණයෙකුට මුත්‍රා කළහොත් ලිංගයද, ඔහුගේ දෙසට අදෝවාතයේ පිට කළහොත් ගුදයද කැප්පවිය යුතුයි. ඔන්න දඬුවම්. ඒතර බ්‍රාහ්මණයෙකුට අවමන් කළා කෙල ගැසුවොත් ශුද්‍රයාගේ දෙතොල කපනවා. බ්‍රාහ්මණයෙක්ට මුත්‍රා කළ ලිංගය කපනවා. ඔන්න ওই විදිහට තියෙනවා. ඊළඟ බලන්න ශුද්‍රයෙකු බ්‍රාහ්මණයෙකුට අවමන් කිරීමේ අදහසින් ඔහුගේ කෙස් වලින් ඇද්දහොත් දෙයත් කැප්පවිය යුතුයි. පාදයෙන් බෙල්ලෙන් හෝ යටි රැවුලෙන් ඇද්ද කලද ඒ එසේම. ඒ කියන්නේ ශුද්‍රයේ බ්‍රාහ්මණයෙකුට අවමන් කිරීමේ අදහසින් ඔහුගේ කෙස් වලින් ඇද්දොත්. පොද බමුණු කෙස් වැටිය ගැට ගහලානේ තිබුණේ. ඒ කෙස් වලින් ඇද්දොත් දෙයත් කැප්පවිය යුතුයි. අත් දෙකම කපන්න. පාදයෙන් හරි බෙල්ලෙන් හරි යටි රැවුලෙන් රැවුල තෝලන් තියෙනවා. ඇද්දොත්
ඒත් මොකද කරන්නේ? නත් දෙකම කපවන්න ඕනේ. අන්න අත් දෙකම කපන්න. දැන් අපිට පැහැදිලිව පේනවා මොන වගේ දඬුවම් ක්‍රමද තිබුණේ. ඒතර ශුද්‍රයාට රාජ්‍ය තාන්ත්‍රයේ දණ්ඩනය තුලිනුත් අසීමාන්තිකව හිංසාවට ලක් වෙනවා. මේ චෝදනාව පමණයි චෝදනා විනිශ්චයක් රජුරුවන්ගේ නැහැ. ශුද්‍රයෙක් මොන හරි වැරැද්දක් කරලා කියලා චෝදනාව බ්‍රාහ්මණෙක් ගෙනාවොත් ඒක වැරැද්ද කරපු බව පිළිගන්නවා රජුරුව. මොකද බ්‍රාහ්මණ ආධිපත්‍ය රජුරුව යටත් වෙලා හිටියේ. ඒතර ඒ අනුව ශුද්‍රයා සමාජයේ සෑම අංශයකින්ම පීඩාවට ලක් වෙනවා. ආගමික අංශයෙන් වෙන්න පුළුවන්. ඒ ආගමික අංශ විශාල වශයෙන් අධ්‍යාපන අයිතිය නැතුව ගියා. ඒත් එක්කම සමාජ ආර්ථික සෑම පැත්තකින්ම පීඩාවට පත්ව පීඩිත පන්තිය තමයි නියෝජනය කරේ ශුද්‍රයාගේ. ඒත් එක්කම දුවේ පුතේ ඊළඟට අපිට හම්බෙන එක තමයි ආපත් ධර්ම. ආපත් ධර්ම කියන්නේ මේක විශේෂයෙන් වැදගත්. ආපත් කියන්නේ කරදරයන්නේ ආපදාවක් නේද? ආපදා කළමනාකරණය කියලා විශේෂකුත් තියෙනවනේ. එතකොට ආපදා ධර්මවලදී සමාජයේ ප්‍රභවය ලබා ව්‍යාප්ත වන විපත්ති අවස්ථා ආපදාපන්න අවස්ථා ලෙස හැදී. එහිදී සිව් වර්ණයට අනුගමනය සඳහා නිර්දිෂ්ට ධර්ම ආපත් ධර්ම නමින් හැදුවා. සිව් වර්ණය ඒ කියන්නේ ගම් වතුරක්, නියඟයක්, ඒත් එක්කම යුද කෝලහලයක් නේද? වසංගත අවස්ථාවක්. මේ ඕනෑම ආපදාපන්න අවස්ථාවකදී තමන්ගේ ස්වධර්ම දැන් ශාස්ත්‍රීයන්ට වෙන් වූ ධර්ම, වෛශ්‍යයන්ට වෙන් වූ ධර්ම ඒවා අනුගමනය කරන්න බැරි නම් ස්වධර්ම අනුගමනය කරන්න බැරි නම් අනුගමනය කරන ධර්ම වලට කියනවා ආපත් ධර්ම කියලා. ආපත් අවස්ථාවේ බ්‍රාහ්මණයාට ස්වධර්මයේ අනුගමනය කොට ජීවත් වීමට අපහසු වේ. ඔහුට තමාට පහත් ශ්‍රේණිය වූ ශාස්ත්‍රීයාට නියමිත ක්‍රියාවලයේදී ජීවත් වීමට අවසර දෙනු ලැබේ. ඒක තියෙන්නේ අවරෝහණ පිළිවෙල. ආරෝහණ පිළිවෙල නෙමෙයි. බ්‍රාහ්මණයාට ආපදාපන්න අවස්ථාවක තමන්ගේ ස්වධර්ම අනුගමනය කරලා ජීවත් වෙන්න බැරි නම් එයාට පුළුවන් දෙවෙනියට ඉන්න වර්ණේ ශාස්ත්‍රීයන්ගේ කාර්ය කරන්න. ශාස්ත්‍රීයයට පුළුවන් වෛශ්‍යගේ කාර්යභාරය කරන්න. වෛශ්‍යයට පුළුවන් ශුද්‍රගේ කාර්යභාරය කරන්න. ශුද්‍රයා මොකද්ද කරන්නේ? එතනත් එයා පීඩාවටපත්. එතකොට හැබැයි කෙනෙක්ට බෑ මේක ආරෝහණ ප්‍රතිපදාවට කරන්න. ශාස්ත්‍රීයයෙකුට බෑ බ්‍රාහ්මණ ප්‍රතිපදාව අනුගමනය කරන්න ආපදාවක. වෛශ්‍යයෙකුට බෑ ශාස්ත්‍රීය ප්‍රතිපදාව අනුගමනය කරන්න. ශුද්‍රයෙකුට බෑ වෛශ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒනොත් වාසිය තියෙන්නේ බ්‍රාහ්මණයට. බ්‍රාහ්මණේ පහළ දේවල් කරන්න අවසරය තියෙනවා. හැබැයි පහළ ඉන්න කිසිම කෙනෙක්ට ඉහළ බ්‍රාහ්මණයාගේ කාර්ය කරන්න අයිතිය නැහැ. අන්නේ සමාජයේ ආපදාපන්න අවස්ථාවලදී සමස්ත අයිතිය අත්පත් කරගත්තේ බ්‍රාහ්මණය. එතකොට එහිදී ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන තුන් ගොල්ලම පීඩාවට පත් වෙනවා. අපි ඒක දැකලා තියෙනවානේ බෞද්ධ සාහිත්‍යයේ. දැන් කසී භාරද්වාජ බ්‍රාහ්මණය. දැන් බ්‍රාහ්මණයාගේ ස්වධර්ම වල නෑනේ ගොවිතැන. හැබැයි කසී භාරද්වාජ බ්‍රාහ්මණය මොනවද කරේ? ගොවිතැන. ඒ ඔව් ආපදාවකට පත් වෙලා හිටව බව පේන ත්‍රිපිටක සාහිත්‍යය. ඒතර බමුණන්ට වගා කරන්න පුළුවන්. ඒ වගේ තිබුණා. හැබැයි කිසිම තැනක නෑ ශාස්ත්‍රීයෙක් රජ වුණා මේ බ්‍රාහ්මණ වේදේ ඉගැන්වුවා කියලා. එහෙම නෑ. ආපත් ධර්ම පර්යාය විශේෂීද වැඩි වාසි සැලසුනේ බ්‍රාහ්මණයා. ඒක පැහැදිලිනේ. බමුණ තමයි ප්‍රධාන වශයෙන්ම වැඩිම වරප්‍රසාද අත්පත් කරගන්නේ. වැඩිම වාසි ලැබුණේ. වැඩියෙන්ම කටයුතු කරන්න ශක්තිය ලැබුණේ. එතකොට පැරණි ಭಾರತೀಯ සමාජයේ චතුර් ආශ්‍රම ධර්මයන් යටතේද බෙදී පැවති. චතුර් ආශ්‍රම. ඔන්න ආශ්‍රම ධර්ම. මෙමගින් ජීවිතයේ ලදරු අවදියේ සිට පශ්චිම අවදිය දක්වා අවස්ථා හතරකට බෙදා දැක්වීම සිදු. ඔන්න ජීවිතයේ වයස් මට්ටම් අනුව කරන්න ඕන කාර්යයන් තිබුණා. චතුර් ආශ්‍රම ධර්ම. ආශ්‍රම ධර්ම හතරක් තිබුණා. එතකොට ඒවා කරන්න ඕන ජීවිතයේ ප්‍රධාන කොටස් හතරකට බෙදලා. බ්‍රහ්මචාරී ආශ්‍රමය, ගෘහස්ථාශ්‍රමය, වානප්‍රස්ථ නැත්නම් ආරණ්‍යක ආශ්‍රමය, සන්නාසී ආශ්‍රමය. මේ සන්නාසී ආශ්‍රමය කියන එක පශ්චාත් කාලීන ගොඩ නැගෙන්නේ
බ්‍රහ්මචාරී ආශ්‍රමයේ සාමාන්‍යයෙන් අවුරුදු 16 දක්වා තිබුණු කාලේ ගෘහස්ත අවධිය කියලා කියන්නේ ගෘහ ජීවිතය ගත කරන කාලය. මෙහිදී නරකෙසක් හිතේ දැක්කහම තමයි වානප්‍රස්ථ කැලයට යන්නේ. කැලේනුත් වෙන් වෙලා අවසානයේ සන්නාසී ආශ්‍රමයට යනවා. එතකොට බ්‍රාහ්මණීන් ජීවිතයේ ප්‍රධාන අවස්ථා 4කට ජීවිතේ බෙදලායි කටයුතු කරන්නේ. එතකොට බ්‍රහ්මචාරී අවධිය කියලා කියන්නේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගනිමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු අවුරුදු 16 වෙනකන් 16 දක්වා කරනවා. එතන ඉඳලා ගෘහස්ත ආශ්‍රම. ඒ කියන්නේ විවාහ වෙලා කටයුතු කරන කාලය. විවාහ වෙලා වයසට යනකොට අපි දන්නවා මකාදේව ජාතක වගේ ජාතක කතාවල මකාදේව රජුරු නරකෙසක් දැකලා ඉදුණු කෙස් ගහක් දැකලා කැලේට යනවා. නේද? එතකොට මේ වානප්‍රස්ථ ආරණ්‍යක ආශ්‍රමය. එතිනුත් වෙන් වෙලා මේ වානප්‍රස්ථ අවස්ථාවට යනවා බිරිඳත් එක්කගෙන යන්නේ. හැබැයි සන්නාසී අවස්ථාවේදී බිරිඳත් අතහැරලා හිඟන්නේ සන්නාසියෙක් වගේ. නේද? ඒ හිඟා කන භාජනයේ පමණක් අරගෙන පාරවල් දිගේ ඇවිදින අවස්ථාව. ඒතර ජීවිතයේ ප්‍රධාන අවස්ථා 4කට බෙදලා මේ ජීවිතය ගත කරව බව පේන්න තියෙනවා. වර්ණ ධර්ම මගින් ආගමික අනුමැතිය ඇතිව සමාජ සංවිධානීය වෙත ආරෝපණය කරන ලද කෘත්‍රිම භේදය නිසා පුද්ගල නිදහස සීමා වන බව පැහැදිලි. එතකොට මේක කෘත්‍රිම භේදයක්. මේ වර්ණාශ්‍රම ධර්ම. එය ආගමික අනුමැතිය ඇතිව සමාජයට ආරෝපණය කරයි. අපි කිව්වේ විෂ්ණුගේ මුවට නැංගුවා කියලා. නේද? ඒතර විෂ්ණු දෙවියන් විසින් අනුමත කරා කියලා. ඒතර මේ කෘත්‍රිම භේදය නිසා පුද්ගල නිදහස සීමා වුණා. ඒ සීමා වීම නිසා පුද්ගලයාට සමාජයේ Tamanගේ කාර්යභාරයන් නිසි ලෙස ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබුණේ නැහැ. හොඳයි දුවේ පුතේ. එහෙමනම් බලමු අභ්‍යාස ප්‍රශ්න වලට අපි ප්‍රවේශ වෙන්නේ කොහොමද කියලා. දරුවනේ දැන් අපි මේ පාඩමේ අභ්‍යාස ප්‍රශ්න වලට යමු වෙමු. මේ අභ්‍යාස ප්‍රශ්න වලට අපේ දුවල පුතාලා ගෙදරදී පිළිතුරු සැපීම ඉතාම වැදගත් වෙනවා. මොකද අභ්‍යාස ප්‍රශ්න ඔබට විභාගයේදී මේ ආශ්‍රයෙන් ඔබට ප්‍රශ්න ලැබෙන නිසා. පළවෙනි ප්‍රශ්නේ බලමු. චතුර් ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ආගමේ අධිකාරියට වඩා සැලසුම් සහගත ජීවිතයක අවශ්‍යතාව කියා දෙන ඉගැන්වීමකි. විචාරට ලක් කරන්න. දෙවෙනි ප්‍රශ්නය බ්‍රාහ්මණ කුලයේ ශ්‍රේෂ්ඨත්වය තහවුරු කිරීමට ඔවුන් ගත් උත්සාහය පැහැදිලි කරන්න. තුන්වෙනි ප්‍රශ්නය බ්‍රාහ්මණ ඉගැන්වීම් අතර වර්ණ ධර්ම හා ස්වධර්ම සමාජ විෂමතාවන්ට හේතු අයුරු පෙන්වා දෙන්න. සමාජ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය කෙටියෙන් විස්තර කරන්න. 5. බ්‍රාහ්මණ ප්‍රඥප්තියින් නිසා ಭಾರತೀಯ සමාජයේ ඇතැම් ජන කොටස් අතිශයින් පීඩාවට පත් වූ යන කියමන පරීක්ෂාවට ලක් කරන්න. එහෙමනම් දුවේ පුතේ අපි බලමු පළවෙනි ප්‍රශ්නයට අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක. චතුර් ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ආගමේ අධිකාරයට වඩා සැලසුම් සහගත ජීවිතයකට අවශ්‍යතාව කියා දෙන ඉගැන්වීම විචාරට ලක් කරා. ඒතකොට මේකෙදි දුවේ පුතේ දෙපැත්තකට කරුණු දක්වන්න පුළුවන්. මොකද විචාරයක්නේ. විචාරය. මේක කාරණා දෙකක් තියෙනවා. දැන් මොනවද චතුරාශ්‍රම ධර්ම? අපි දන්නවා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මේ වර්ණ ධර්ම 4ට හා ඒවට අදාළ ස්වධර්ම. බ්‍රාහ්මණ ආගමේ අධිකාරයක් විදිහට අපි දැක්කනේ. ඊට වඩා මේ බ්‍රාහ්මණ ආගමේ අධිකාරියකට වඩා සැලසුම් සහගත ජීවිතයක අවශ්‍යතාව කියා දෙන ඉගැන්වීමකි. ආශ්‍රම ධර්ම. එතකොට අපි දන්නවා ජීවිතේ කොටස් 4කට බෙදලා. බ්‍රාහ්මණ, ගෘහස්ත, වානප්‍රස්ථ, සන්න්‍යාසී. ජීවිතේ ප්‍රධාන කොටස් 4කට බෙදලා. එතකොට ජීවිතය සැලසුමක් සහිතව ඒ ජීවිතයේ නිසි කාලයට කළ යුතු කාර්යභාරයක්. නිසි කාලයට කළ යුතු කාර්යභාරයන් මොනවාද කියන එක පෙන්වා දීලා තිබෙනවා. ඒ නිසි කාලයට මෙන්න මේ වැඩ කටයුතු කළ යුතුයි කියන එක පෙන්වා දීලා තිබෙනවා. ඒ අනුව
එය සැලසුම් සහගත ජීවිතයක් ගෙවන්න පුළුවන්කම ඒ තුලින් ලැබෙන. දැන් බ්‍රාහ්මණ කාලය තුල නේද? අධ්‍යාපන කටයුතු අවුරුදු 16 දක්වා. එතකොට අවුරුදු 16 දක්වා කාලේ වෙනත් කටයුතු නැහැ. බ්‍රහ්මචාරී කාලය. බ්‍රහ්මචාරී. ඒතරේ බ්‍රහ්මචාරී භව. දැන් අපේ කවියකුත් තියෙන අල්ලට සිඟාවත් රස නැති කැවිලි කක. කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණින් වකා. ඇල්මෙන් අකුරු උගනියු ඉදිරි වැඩ තකා. එතකොට ඒ ජීවිතය බ්‍රහ්මචාරී කාලේ අධ්‍යාපන ලබන කාලේ දුක්ඛාම කටළු ඉවසමින් කාමභෝගී ජීවිතයෙන් වෙන් වෙලා නේද? ඉන්ද්‍රිය පීනණයෙන් වෙන් වෙලා නේද? යම්කිසි ශික්ෂණයක් ඇතුව, හික්මීමක් ඇතුව, විනයකී අධ්‍යයනයේ කටයුතු වල නිරත වෙන කාල පරිච්ඡේදයක් විදියටයි ඒ කාලේ හැඳින්වෙන්නේ. ඒතකොට ඒක කාර්ය භාරය. ඒක බ්‍රහ්මචාරී අවධි. ඒත් එක්කම කාමභෝගී ජීවිතයක් ගෙවන අවධිය ගෘහස්ත අවධිය. ඒතකොට එහිදී නිශ්චිත කාර්ය භාරයක් තිබේ. ඒතකොට ඉගෙන ගන්න කාලේදී ඉගෙන ගන්න ඕන. ඒත් එක්කම ගෘහස්ත ජීවිතය ගත කරන ගෘහස්ත ප්‍රතිපදාව. අමුදරුවන් එක්ක ගෙවන ඒ ගෘහස්ත ප්‍රතිපදාව. ඊට පස්සේ ෂන්නාසිහා ආරණ්‍යක. එතකොට මේ වානප්‍රස්ථාදී අවස්ථාවලදී ආධ්‍යාත්මික නැඹුරු. හැබැයි බුදුදහම දක්වන්නේ වයසට ගියාම පමනක් කරන එකක් විදිහට මේ ආධ්‍යාත්මික දේ. හැබැයි මේ සැලසුම් සහගත ජීවිතයකුත් ඒ තුලින් අපිට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රතිපක්ෂව. පක්ෂවත් ප්‍රතිපක්ෂවත් ඒ කරුණු විචාරයට ලක් කරන්න පුළුවන්. ඒක අපි දුවල පුතාලට මේ ප්‍රශ්නේදී මේ පැති දෙපැත්තටම කරුණු දක්වන්න පුළුවන්කම තිබෙනවා. අන්න ඒ විදිහට හිතලා බලලා මේ ප්‍රශ්නේදී පිළිතුරු සැපීම වැදගත් වෙනවා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. බ්‍රාහ්මණ කුලයේ ශ්‍රේෂ්ඨත්වය තහවුරු කිරීමට ඔවුන්ගත් උත්සාහය පැහැදිලි කරන්න. එතකොට මේ අහන්නේ බ්‍රාහ්මණ කුලයේ ශ්‍රේෂ්ඨත්වය දක්වන්න මොනවද ඒගොල්ලෝ කරේ? එතකොට එකක් තමයි නේද? බ්‍රාහ්මණස්ය මුකමාසිත බහුරා ජනක්‍රතක් වෘත්තදස්ස නේද? ආදි වශයෙන් මේ ඍග්වේදයේ තුලින් මේ අනුමත කරගත්. චතුර්වර්ණයේ ඍග්වේදය තුලින් අනුමත කරගත්තා. ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වෙනි සුක්තය තුලින් මේගොල්ලෝ අනුමත කරගත්තා. ඒත් එක්කම බ්‍රාහ්මණ කුලය මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ස්ථාපනයේ ප්‍රභවය ලැබූ බව දැක්වුවා. ඒත් එක්කම ඔවුන්ට ප්‍රධාන වශයෙන් ආගමික අධිකාරීත්වයක් ලැබුණා. අධිකාරීත්වය ඒත් එක්කම ආධ්‍යාපනික අධිකාරීත්වයක් ලැබුණා. අධිකාරීත්වය මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් ආගමික සහ ආධ්‍යාපනික අධිකාරීත්වයෙන් සමාජය පාලනය කිරීමේ බලය ඔවුන්ට ලැබුණා. ඒතකොට එයයි ශ්‍රේෂ්ඨත්වය තහවුරු කරන්න ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලෝ ඒ ජන්මේ ශ්‍රේෂ්ඨ කොට සැලකුවා. ඉපදීම. ඒතකොට බ්‍රාහ්මණී නේද? උපතින්ම ඉහළයි කියලා සැලකුවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒක විවරණය කරේ කොහොමද? නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. බුදුහාමුදුරුවෝ විවරණය කරනවා උපති කෙනෙක් බ්‍රාහ්මණයෙක්ෝ වසලෙක් නැත්නම් පහත් පුද්ගලෙක් වෙන්නේ නැහැ. උසස් හෝ පහත් වෙන්නේ නැහැ. ඒ වෙන්නේ කොහොමද? එයාගේ ක්‍රියාව මත. නේද? එයාගේ වැඩ කටයුතු මත. ඒතකොට එයාගේ පුද්ගල ආධ්‍යාත්මික ලෝකය මතයි. ඒතකොට බුදුදහම විවරණය කරලා බ්‍රාහ්මණෙකුගේ කුලෙන් ශ්‍රේෂ්ඨත්වය තහවුරු කිරීමට එවුන්ගත් උත්සාහය මෙන්න විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට බ්‍රාහ්මණ ඉගැන්වීම් අතර වර්ණ ධර්ම හා ස්වධර්ම සමාජ විෂමතාවන්ට හේතු වරු පෙන්වා දෙයි. ඒක බ්‍රාහ්මණ ඉගැන්වීම් අතර වර්ණ ධර්ම හා ස්වධර්ම වර්ණ ධර්මයි ස්වධර්මයි සමාජ විෂමතාවන්ට හේතු වරු පෙන්වනවා. මොනවද වර්ණ ධර්ම? අපි දරුවෝ දන්නවා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. එතකොට ඒ හා ස්වධර්ම. එතකොට බ්‍රාහ්මණ ධර්මයට අයිති කාරණා. වෛශ්‍යව ධර්මයට අයිති වෛශ්‍යයන්ට අයිති කාරණා. ශාස්ත්‍රීයයන්ට අයිති කාරණා. ශුද්‍රයන්ට අයිති කාරණා. ඒ හරහා සමාජ විෂමතාවන්ට හේතු වයි. එතකොට සමාජයේ
නේද? දූරාවලි ගත කරා. ඒතකොට දූරාවලිය අනුව ඒ සමාජයේ ඒ පුද්ගලයන්ට වෙන් වූ කාර්යභාරය పూర్ව නිශ්චිතව නිගමනය කළා. ඒතකොට මේ පුද්ගලයාගේ කාර්යභාරය නේද? ඒ අනුව විෂමගේ සමාජයේ පුද්ගලයෝ වෙන් කරා. ඒතකොට වෙන් කරලා සමාජ ස්තරායනයක් ඇති කළා. ඒ සමාජ ස්තරායනයේ සමාජය මිනිස්සුන්ට ස්වාධීනව ස්වෛරීව ස්වාධීන ස්වෛරී ස්වතන්ත්‍ර ජීවන පැවැත්මක් ගත කිරීමේ හැකියාව උල්ලංඝනය කළා. එතකොට ඒ අය සෑම දිනාම කෙනෙක් යටතේ සිටින කෙනෙක් බවට පත් කළා. බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණ ආධිපත්‍යයට මිනිස්සු යටපත් කළා. එතකොට සියල්ල දෙවියන්ගේ නිර්මිතයක් පුබ්බේකත හේතුවාල పూర్ව නිශ්චිත සංස්කෘතියක් තුල ගොඩනැගුවා. ඒ දෛවය තමයි ප්‍රධාන උනේ. දෛව. ඒතකොට සියල්ල වෙන්නේ දෛවය. పూర్ව නිශ්චිතයි. අන්න ඒතකොට පුද්ගලයට ස්වාධීන ස්වෛරීව නැගීගෙන හැකියාව ලැබුණේ නැහැ. ඒතකොට වර්ණ ධර්ම හා ස්වධර්ම වලින් සිද්ධ වුණේ ඒ දේ. හතරවෙනි ප්‍රශ්නේ දුවේ පුතේ. සමාජ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය කෙටියෙන් විස්තර කරන්න. අන්න සමාජ ප්‍රභවය. සමාජය කොහොමද ඇති වුණේ කියන අදහස. ඒක සමාජය ඇති වුණේ අර සංස්කෘත ශ්ලෝකය ගන්න පුළුවන් බ්‍රාහ්මණස්ය මුකමාසිට කියන ශ්ලෝකය අරගෙන මෙහිදී ඒ බ්‍රාහ්මණ මතය කෙටියෙන් පැහැදිලි කරාම ප්‍රමාණවත්. මෙන්න මේ වර්ණ වලින් මෙන්න මේ අය ප්‍රභවය වුණා කියන අදහස ගන්න. එතකොට එය ප්‍රමාණවත් අන්න ඒ විදිහට අරගෙන මේ ප්‍රශ්නෙට අපේ දුවල පුතාලා පිළිතුරු සම්පාදනය කරගන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්නේ. බ්‍රාහ්මණ ප්‍රඥප්ති නිසා ಭಾರತೀಯ සමාජයේ ඇතැම් ජන කොටස් අතිශයින් පීඩාවට පත් වූ යන කියවන පරීක්ෂාවට ලක් කරා. ඒතර බ්‍රාහ්මණ ප්‍රඥප්ති නිසා ಭಾರತයේ ඇතැම් ජන කොටස් ඇත්තටම ගත්තොත් බ්‍රාහ්මණ ආධිපත්‍යයට ශාස්ත්‍රීයයන් කැමතුනෙත් නැහැ. මොකද රජවරුනුත් බමුණාගේ ආධිපත්‍ය යටපත් වෙලා හිටියේ. ඒ නිසා තමයි ඒ ශ්‍රමණ සම්ප්‍රදායට උදව් කරේ. බ්‍රාහ්මණ සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වපු ශ්‍රමණ සම්ප්‍රදායට. දැන් අපි දන්නවා බිම්බිසාර මහරජුරෝ කොසල් මහරජුරෝ වගේ රජවරු විශේෂයෙන් බිම්බිසාර මහරජුරෝ මගධය තුල බුදුදහම ජෛන දහමත් ව්‍යාප්ත කරන්න කටයුතු කළා. කොසල් මහරජුරන්ගේ රාජ්‍ය තුල තමයි ප්‍රධාන වශයෙන් මේ බිම්බිසාර මහරජුරන්ගේ රාජ්‍ය තුල ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ජෛන මහවීරතුමා කටයුතු කළා. ඒතකොට ශ්‍රමණ සම්ප්‍රදායේ විශාල අනුග්‍රහය රජවරු දැක්වුවා. කොසල් මහරජුරෝ බිම්බිසාර මහරජුරෝ ලිච්ඡවි රජුරෝ උදේනි රජුරෝ වගේ රජවරු. ඒත් එක්කම ශාස්ත්‍රීය වංශිකයනුත් වගේම වෛශ්‍යයන් බමුණු ආධිපත්‍යයට කැමති උනේ නැහැ. ඒ කියන්නේ වෙළඳ ශ්‍රේණි වල අය නේද? විශාල ධනයක් අත්පත් කරගත්ත රජවරුන්ට වඩා. ඒක ජේතවන උයන මිලදී ගන්නේ ජේත කියන කුමාරයාගෙන් මිලදී. ඒක රජවරුන්ට ධනයක් වෛශ්‍ය කුලය තුල ගොඩනැගිලා තිබුණා. ඒතර ඒ ධනයත් එක්ක ඒගොල්ලන්ට පාලනයට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ හේතුව මේ ස්වධර්ම නිසා. ඒතකොට වෛශ්‍යයන්ට මේ ශාස්ත්‍රීය කාර්යභාරය සිද්ධ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒතකොට ඒ නිසා අය විශේෂයෙන්ම ශ්‍රමණ සම්ප්‍රදායට අනුග්‍රහය දැක්වුවා. පහත්ම කුලයේ වුණ අපි දන්න ශුද්‍රයින්ටවත් සමාජයේ මේ බ්‍රාහ්මණ ප්‍රඥප්තිය නිසා Tamanට හැකියාව තිබුණා. Tamanට කැමැත්ත තිබුණා. කිසිසේත්ම කිසිම දවසක කුඹුරක් වගා කරලා Tamanගේ ජීවිතෙන් ගොඩේ ඉන්න ඒ ඉන්න ස්ථානෙන් ඉහළට ඔසවා තබන්න හැකියාව ලැබුණේ නැහැ. Tamanගේ ජීවිතය යහපත් කරගන්න, සැපවත් කරගන්න අයිතිය ලැබුණේ නැහැ. ඒ බ්‍රාහ්මණ ආගම තුල ආගමික නිදහසක් ලැබුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ශුද්‍ර කුලයේ වගේ අය මේ ශ්‍රමණ සම්ප්‍රදායේ ආගම් එක්ක එකතු වෙලා ඒ දර්ශනවාද ව්‍යාප්ත කරන්න ඒ සඳහා කටයුතු කළා. ඒතර අපිට පේනවා මෙන්න මේ විදිහේ පසුබිමක් ඒත් එක්කම ගොඩනැගිලා තිබුණා. ඒතර ඇතම් ජන කොට ඒත් එක්කම නේසාද රතකාර ආදී පංචම නිකායටයි අයත් විශාල වශයෙන් පීඩාවටපත් වුණා. පංචම පහළම හිටපු ශුද්‍රයන්ටත් පහළින් හිටපු සමාජ ස්ථායි. ඒතර මෙන්න මේ කරුණු එකතු කරන්නේ. ඒතර බ්‍රාහ්මණ ප්‍රඥප්තිය නිසා ಭಾರತೀಯ සමාජයේ ඇතැම් ජන කොටස් අතිශයින්ම පීඩාවටපත් වූ බව අපිට හඳුනා ගන්න
පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරේ ಭಾರತೀಯ බුද්ධ කාලීන සමාජය කොයි ආකාරයටද සමාජ වපසරිය ගොඩනැගිලා තිබුණේ කියන එක. එහිදී අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරායි වේද සමාජය ගැන. ඒ වේද සමාජය කොයි විදිහටද ගොඩනැගුණේ? ඒකට ආගමික සංස්ථාවල බලපෑම කොයි ආකාරයට සිද්ධ වුණේ? ශ්‍රුතිය වේදය කොහොමද බලපෑවේ? ඒත් එක්කම වර්ණ ධර්ම ගැන අපි කතා කරා. ප්‍රධාන වර්ණ හතරක්: බ්‍රාහ්මණ වර්ණය, ශාස්ත්‍රීය වර්ණය, වෛශ්‍ය වර්ණය, ශුද්‍ර වර්ණය. ඒ අයට අදාළ කාර්යභාරයන් පිළිබඳව අපි සාකච්ඡා කරා. එයාගේ වෘත්තීමය වපසරිය කොයි වගේද ගොඩනැගිලා තිබුණේ කියන එක. ඒත් එක්කම බ්‍රාහ්මණ වර්ණය සහ මේ ස්වධර්ම විෂ්ණුගේ මුවට නංවා තිබුණේ කොයි විදිහටද? මේ ශ්ලෝක අපේ දුවල පුතාලා පාඩම් කරගන්න. භගවත් ගීතාවේ තිබුණේ කොහොමද? මනුස්මෘතියේ දැක්වෙන වර්ණ හතරට පැවරෙන කාර්ය ස්වධර්ම මොනවද? එහිදී බ්‍රාහ්මණ වර්ණයට අදාළ කාර්යභාරය, ඒ අයට සුවිශේෂ වූ ඉගැන්වීම, යාග කරවීම, දාන පිළිගැනීම වගේ විශේෂ ලක්ෂණ තිබුණා. ඒත් එක්කම ශාස්ත්‍රීයයන්ට වෙන් වූ කාර්යභාරය, එහිදී සුවිශේෂීම ප්‍රජාපාලනය, කාමී නොහෙලීම් වගේ කාරණා එයාට සුවිශේෂීව තිබුණා. ඒත් එක්කම වෛශ්‍ය වර්ණයට වෙන් වූ ස්වධර්ම තිබුණා. ඒ අතරින් පශුපාලනය, වෙළඳාම, මුදල් පොලියට දීම, කෘෂිකර්ම වගේ ඒගොල්ලන්ට වෙන් වෙලා තිබුණු ස්වධර්ම වුණා. අන්න ශුද්‍රයන්ට එකම කාර්යභාරයක් පැවරී තිබුණා. ඒ තමයි මෙහෙය කිරීම. ඒත් එක්කම නේසාද වගේ, මාලාකාර, රතකාර වගේ පහත් කුල තිබුණා. මෙන්න මේ වගේ කාරණා අපි විශාල වශයෙන් සාකච්ඡා කරා. මේ දේවල් ඔපේ දුවල පුතාලා මතක තබා ගැනීම වැදගත් වෙනවා. ශුද්‍රයන් ලැබුණු දඬුවම් මොනවද කියන එක, ආපත් ධර්ම පිළිබඳව සාකච්ඡා කරා. ආපදාපන්න අවස්ථාවක තමන්ගේ ජන ජීවිතය ගෙන යන්නේ කොහොමද කියන එක. ඊළඟ විශේෂයෙන් අපි සාකච්ඡා කරා මේ චතුර් ආශ්‍රම ධර්ම, බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්නාසි කියලා. එහෙනම් දරුවනේ අපි මේ පාඩමේ ඉදිරි කොටසෙන් අපේ දුවල පුතාලත් එක්ක හමු වෙමු. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.